right එතකොට අපිට මේ මම මෙන්න මේ ටික අතෑරලා ආවේ ඔයගලන්ට මේ ආකෘති ටික තියරටික් කතා කරලා ඉවරලා කතා කරනවා මොකද තාම SDLC එක අපි ඉවර නැහැ right මම පොඩ්ඩක් මුලින් ඉඳලා මතක් කරොත් අපි මෙන්න මේ කියන system development life cycle එක ගැන තමයි උතන කතා කරේ මුලින්ම system එකක් හදන්න කියලා client කිව්වම නැත්නම් අපේ project එක අපේ අතට ආවම අපි ඒක මූලිකව විමර්ශනය කරගන්නවා right මූලිකව විමර්ශනය කරගෙන client කියනවා ඔයාගේ ගැටලුවට යන්න පුළුවන් විසඳුම් මෙන්න මේ ආකාරයෙන් තියෙනවා කියලා ඒක සම්පූර්ණ total solution එකක් නෙවෙයි අපිට දකින්න හම්බෙන සහ client තේරුම් ගන්න පුළුවන් ආකාරයේ විසඳුමක් ඒක මොකක්ද කියලා සවිස්තරාත්මකව එයාට විස්තර කරන්නේ නැහැ උදාහරණයක් විදිහට දැන් information system එකක් හදන්න කිව්වොත් මම කලිනුත් කියලා ඇති ඔයගොල්ලෝ අපිට ප්‍රොපෝස් කරන්න පුළුවන් මූලික අයිඩියා එක අරගෙන මොබයිල් සිස්ටම් එකක්ද නැත්නම් වෙබ් බේස් සිස්ටම් එකක්ද එහෙමත් නැත්නම් ස්ටෑන්ඩ් alone කම්පියුටර් එකකට කියන්නේ එක කම්පියුටර් එකක දාලා පාවිච්චි කරන්න පුළුවන් ආකාරයේ සිස්ටම් එකක්ද කියලා එහෙම විකල්ප විසඳුම් දෙන්න පුළුවන්. ඒ දුන්නම ක්ලයන්ට් ගේ වගකීම තමයි නැත්නම් ක්ලයන්ට් ගේ පැත්තෙන් තමයි එයා කියන්න ඕනේ රයිට් මට එයාට මොන જાතියේ විකල්ප විසඳුමටද එයා වැඩියෙන් කැමති කියන එක. එතකොට උදාහරණයක් විදිහට ඒගොල්ලෝ මොබයිල් සොලියුෂන් එක තෝරගත්තොත් අපි මොබයිල් සොලියුෂන් එක තමයි එතන ඉඳලා ඉස්සරහට ફોකස් කරන්නේ. එතකොට මොබයිල් සොලියුෂන් එක තෝරගත්තම ඒ කියන්නේ අපි දීපු විකල්ප විසඳුම් වලින් එක විසඳුමක් එයා තෝරගත්තම ඊට පස්සේ ප්‍රොජෙක්ට් ටීම් එක මුලින්ම කරලා බලන්නේ feasibility study එකක් කරලා බලනවා ශක්‍යතා අධ්‍යයනයක්. මේ ශක්‍යතා අධ්‍යයනය ඇතුලේ සිද්ධ කරන දේ තමයි මේ කියන ඒ කියන්නේ ක්ලයන්ට් තෝරගත්ත විසඳුම ක්ලයන්ට් අචීව් කරන්න පුළුවන්ද කියන එක. right? ඒ කියන්නේ ක්ලයන්ට් කරගන්න පුළුවන්ද? එතකොට එතනදී අපි බලනවා ක්ලයන්ට් ගේ ටෙක්නිකල් feasibility එක. ටෙක්නිකල් පැත්තෙන් එයා සුසුකම් තියෙනවද? ඊළඟට operations feasibility එක. right? මෙහෙයුම් ඉටු කිරීම සම්බන්ධයෙන් කියන්නේ දැන් ටෙක්නිකල් පැත්ත කියලා කියන්නේ අපි ගාව ටෙක්නිකල් දේවල් උදාහරණයක් විදිහට hardwares softwares ඒ දේවල් තියෙනවාද කියලා සොයා බැලීම. එතකොට අපිට නැත්තම් ඒ දේවල් ගන්න යන මිල මුදල් වගේ දේවල් ප්‍රොපෝස් කරන්න පුළුවන් අලුතෙන් අරගන්න ඕනේ කියලා තියෙනවා නම් අපිට ඒක satisfy ද කියන එක බලා ගන්න පුළුවන්. ඊළඟට අපි බලනවා operational feasibility මෙහෙයුම් සිදු කර ගැනීම කරගන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ සිස්ටම් එකක් එක්ක හැසිරීමේ දැනුම තියෙනවද? ඒ හා සම්බන්ධ දැනුමක් තියෙන පුද්ගලයන් ඉන්නවද? ඒගොල්ලන්ට මේක හැන්ඩල් කරගන්න පුළුවන් වේද? නැත්නම් අලුතෙන් කෙනෙක් රෙක්රූට් කරන්න වෙනවද? සේවයට බඳවා ගන්න වෙනවද කියන ඒ දේවල් ටික හොයලා බලනවා. ඊළඟට බලනවා financial feasibility එක. right? financial feasibility කියන්නේ සරලව කිව්වොත් වැඩේ කරගන්න සල්ලි තියෙනවද කියන එක. එතකොට එතනදී දල වශයෙන් අපි estimation එකක් දෙනවා මෙන්න මෙච්චර ප්‍රමාණයක වියදමක් යන්න පුළුවන්. එතකොට client තීරණය කරන්න පුළුවන් එයා ගාව තියෙනවද ඒක සඳහා මුදල්, එයා ඒ වෙනුවෙන් මුදල් ලබා ගැනීමක් සිදු කරනවද loan එකක් වගේ දාලා නැත්නම් මොකක් හෝ විදිහකට, එමත් නැත්නම් ඒ තරම් මුදලක් මේ moment එකේ වියදම් කරන්නේ නැද්ද කියලා. ඒ වගේම තමයි කරන තව එක feasibility study එකක් තමයි organizational feasibility. ඒ කියන්නේ මේක මේ කියන ආයතනයට අදාළව ශක්‍යතාව සැපිරෙනවද කියන එක. කියන්නේ ආයතනයට මේ කරන සොලියුෂන් එක ගැලපෙනවා. දැන් උදාහරණයක් විදිහට මොබයිල් සිස්ටම් එකක් කරනවා නම් ආයතනයේ ඉන්න අයට තියෙන්න ඕනේ ස්මාර්ට්ෆෝන් එකක්. මේ මොබයිල් සිස්ටම් එක රිෆර් කරගන්න. නැත්නම් ආයතනයේ ස්මාර්ට්ෆෝන් එකක් ලබා දීමේ හැකියාව තියෙන්න ඕනේ. ඒ පාවිච්චි කරන යූසර්ස්ලට. ඒතර ඒ සඳහා හැකියාව තියෙනවද? ඒකට කට්ටිය ලෑස්තිද? හැබැයි දැන් ඔය ආයතනික ශක්‍යතාව ගැන කතා කරනකොට නිතරම කතා බහ වෙන උදාහරණයක් තමයි මේ ෆින්ගර්ප්‍රින්ට් මැෂින් එක කියන්නේ. ඒතර ෆින්ගර්ප්‍රින්ට් මැෂින් එක කොච්චර සක්සස් මෙතඩ් එකක් වුණත් ඔය ගොඩාක් වෙලාවට ඕගනයිසේෂනල් ෆීසිබිලිටි එක ෆේල් වෙනවා. මිනිස්සු කැමති නෑ ෆින්ගර්ප්‍රින්ට් සිස්ටම් එකක් ඉම්ප්ලිමන්ට් කරනවට. රයිට්. ඒතර මේ වගේ ශක්‍යතාවන් අපි හොයලා බලලා ක්ලයන්ට්ව දැනුවත් කරනවා. ඒතර ක්ලයන්ට් කියනවා ශක්‍යතාවල් ටික ඕකේ නම් ක්ලයන්ට් අපිට කියනවා රයිට් ඔයගොල්ලෝ මේ කියන දේවල් ටික මට පැහැදිලි ඒවයි තියෙන උවමනාවන් සහ අනතුරුදායක තැන් අනතුරුදායක කියන්නේ රිස්ක් එක මොන වගේද කියන එක තේරෙනවා
අවදානම මොන වගේද කියන එක තේරෙනවා. එතකොට ක්ලයන්ට් තීරණය කරනවා ඉදිරියට කරගෙන යනවද නැද්ද කියන එක. එතකොට ඉදිරියට කරගෙන යන්න කියලා කිව්වොත් ඊළඟට අපි කරන ප්‍රධානම දේ තමයි මේ requirement analysis කියලා කියන්නේ. right ඒක ගැන අපි කතා කරා. requirement analysis කියලා කියන්නේ අපි කියනවා අපේ කම්පැනි එකක තියෙන අවශ්‍යතාවන් හඳුනා ගන්නවා. ක්ලයන්ට් තියෙන අවශ්‍යතාවන් සිස්ටම් එක හැදීමේදී තියෙන අවශ්‍යතාවන් හඳුනා ගන්නවා. මේ අවශ්‍යතාවන් ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි කාර්යබද්ධ අවශ්‍යතාවන්, අනිත් එක කාර්යබද්ධ නොවන functional requirements, non-functional requirements කියලා අපි හඳුන්වනවා. එතකොට අපි කතා කරා කාර්යබද්ධ අවශ්‍යතාවයන් කියලා කියන්නේ සිස්ටම් එකෙන් user බලාපොරොත්තු වෙන කාර්යයන්. කියන්නේ බයිසිකලයක් නම් පදින්න පුළුවන් වෙන්න ඕනේ. මොබයිල් ෆෝන් එකක් නම් කමියුනිකේට් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේ සිස්ටම් එකක නම් මොකක්ද එකකින් අවශ්‍ය වෙන්නේ? අපි උදාහරණ විදිහට ගත්තේ ස්ටුඩන්ට් ඉන්ෆර්මේෂන් සිස්ටම් එකක්. එතකොට ස්ටුඩන්ට් ඉන්ෆර්මේෂන් සිස්ටම් එකෙන් ශිෂ්‍යයාගේ තොරතුරු බලා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ශිෂ්‍යයාගේ දත්ත ඇතුළත් කරන්න පුළුවන් වෙන්න ඕනේ. රිපෝට් කාඩ් එක නිර්මාණය කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ලීවින් සර්ටිෆිකේට් එකක් දෙන්න පුළුවන් වෙන්න ඕනේ. රයිට් ඕවා තමයි කාර්යබද්ධ අවශ්‍යතාවය. කියන්නේ කාර්යයක් සමග ගැට ගැහුණු අවශ්‍යතාවය. අනිත් ඒවා තියෙනවා කාර්යබද්ධ නොවන අවශ්‍යතාවය. ඒතර කාර්යබද්ධ නොවන අවශ්‍යතාවය ගැන කතා කරන්න ගියාම ගොඩක් වෙලාවට මේ කාර්ය කරගන්නකොට ඒකට අදාළ වෙන කාර්යක්ෂමතාව, ඵලදායීතාවය, right ඊළඟට අපිට ඒකේ සමහර සිස්ටම් එකේ තියෙන පෙනුම, right ඒ වගේ දේවල් තමයි අපි කාර්යබද්ධ නොවන අවශ්‍යතාව විදිහට කතා කරන්නේ. user friendliness කියන එක සිස්ටම් එකත් එක්ක තියෙන ඒ කියන්නේ පරිශීලකයාට තේරුම් ගැනීමේ හැකියාව වගේ දේවල් අපි කතා කරනවා කාර්යබද්ධ නොවන පැත්තට. එතකොට අපි සරලව අපි කතා කරන දෙයක් තමයි කාර්යබද්ධ නොවන අවශ්‍යතා කියලා කියන්නේ මේ පද්ධතියක තියෙන සීමාවන් කියලා. right limits or constraints කියලා අපි කතා කරනවා ඉංග්‍රීසියෙන්. එතකොට දැන් උදාහරණයක් විදිහට ATM පද්ධතියක් අරගත්තොත් ATM පද්ධතියක කාර්යබද්ධ අවශ්‍යතාවක් කියලා කියන්නේ ATM කාඩ් එක දාලා මුදල් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක කාර්යබද්ධ අවශ්‍යතාවක්. ATM කාඩ් එකක් ඇතුළත් කරන්න පුළුවන් වෙන්න ඕනේ. පින් එකක් දෙන්න පුළුවන් වෙන්න ඕනේ. මුදල් ලබා ගන්න පුළුවන් වෙන්න. ඕවා කාර්යබද්ධ අවශ්‍යතාව. ඒතකොට කාර්යබද්ධ නොවන අවශ්‍යතාවන් අරගත්තම ATM මැෂින් එකේ නැත්නම් ATM සිස්ටම් එකේ තප්පර 10ක් ඇතුළත අපිට මුදල් ලබා ගැනීම සිදු කරන්න පුළුවන් වෙන්න ඕනේ. සීමාවක්. එතකොට ඒක කාර්යබද්ධ නොවන නමුත් අවශ්‍යතාවක්. right ඊළඟට security pin එක වැරදියට තුන් පාරක් දුන්නයින් පස්සේ එතනින් එහාට ප්‍රොසීඩ් කරන්න දෙන්නේ නැති වෙන්න ඕනේ. කාර්යබද්ධ නොවන අවශ්‍යතාව. right ඒ දෙකම අවශ්‍යයි අපිට සිස්ටම් එකත් එක්ක වැඩ කරන්න. ඒ වගේම තමයි මේ කාර්යබද්ධ හා කාර්යබද්ධ නොවන අවශ්‍යතා කියන එක ඇතුලේ තව සබ් කැටගරිස් දෙකක් තියෙනවා දෙන්නගෙම ඇතුලේ. ඒ තමයි අනිවාර්යෙන් තියෙන්න ඕන අවශ්‍යතා අනිවාර්ය නොවන අවශ්‍යතා. right අපි ඉංග්‍රීසියෙන් නම් කියනවා essential requirements and nice to have requirements. තිබුණොත් හොඳයි. ඒක කාර්යබද්ධ එකෙත් ඉන්නවා කාර්යබද්ධ නොවන එකෙත් ඉන්නවා. right දැන් උදාහරණයක් විදිහට අපි student information system එකක් ගත්තොත් character certificate එකක් නිර්මාණය කරගැනීමේ හැකියාව කාර්යබද්ධ අවශ්‍යතාවයක්. ඒ වගේම leaving certificate නිර්මාණය කරගන්න හැකියාව තිබීම කාර්යබද්ධ අවශ්‍යතාවක් සහ ඒක අනිවාර්යෙන් තිබිය යුතු අවශ්‍යතාවක්. right ඊළඟට ළමයාට සිස්ටම් එකට log වෙන්න user name එකක් password එකක් සැපයන්න ඕනේ කියන එක කාර්යබද්ධ අවශ්‍යතාවක්. ළමයාට මේක online connect වීමේ හැකියාව කියන එක ඒක කාර්යබද්ධ අවශ්‍යතාවක් විදිහට ගන්නත් පුළුවන්. online system එකක් නම් අපි හදන්නේ offline system එකක් නම් හදන්නේ කියන්නේ ඉස්කෝලේට ඇවිල්ලා නම් access කරන්න ඕනේ system එක. online log වීමේ හැකියාව nice to have requirement එකක්. ඒක කාර්යබද්ධ අවශ්‍යතාවක්. නමුත් තිබුණොත් හොඳ. නොතිබ්බ කියලා අපිට ගැටලුවක්. ඒ වගේම තමයි අපේ කාර්යබද්ධ නොවන අවශ්‍යතාව පැත්ත ගත්තොත්. නේද? එකක් තමයි කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයක් තමයි user friendly interface එකක් තියෙන්න ඕනේ. පරිශීලක මිත්‍ර අතුරුමුණක් හරියට අපි ෆෝන්ස් වල පාවිච්චි කරනවා වගේ එක කෙනෙකුට ඉක්මනට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට ලස්සන graphics පාවිච්චි කරලා තියෙන්න ඕනේ කියන එක නිකන් attractive graphics පාවිච්චි කරලා තියෙන්න ඕනේ කියන එක තිබුණොත් හොඳ දෙයක්. ඒක කාර්යබද්ධ නොවන අවශ්‍යතාවක්. ඒ වගේම ඒක නොතිබුණා කියලා ගැටලුවක් නැහැ.
අපිට one color එකකින් නැත්නම් black and white වලින් user friendly interface එකක් හදන්න පුළුවන්. එහෙම සමහර applications ඔයගොල්ලෝ දැකලත් ඇති. එතකොට ඒක user friendly. හැබැයි අර lucrative නෑ. ඒ කියන්නේ සිත් අත ගන්නා සුළු නෑ. ඒතර සිත් අත ගන්නා සුළු බව කියන එක කාර්යබද්ධ නොවන අවශ්‍යතාවක්. නමුත් ඒක තිබුණොත් හොඳයි, නොතිබුණා කියලා අපිට ගැටලුවක් නෑ. right? එතකොට ওই විදිහට අපි requirement analyze කරගන්නවා. අවශ්‍යතාවන් විශ්ලේෂණය කරගන්නවා. ඔය අවශ්‍යතාවන් විශ්ලේෂණය කරගත්තයින් පස්සේ තමයි ඒකට අදාළව අපි ડોකියුමන්ට් එකක් හදලා දෙන්න පුළුවන්. ඒකට තමයි requirements specification කියලා කියන්නේ. ඒ වගේම තමයි ඊට පස්සේ අවශ්‍යතාවන් ටික හඳුනාගත්තයින් පස්සේ අපි පද්ධතිය බොහොම ගැඹුරින් විශ්ලේෂණය කිරීම කරනවා. ඒතර විශ්ලේෂණය කරනකොට මුලින්ම අපි විශ්ලේෂණය කරන පද්ධතිය තමයි මේ දැනට පවතින පද්ධතිය. current system එක මොන විදිහටද මේක සිද්ධ වෙන්නේ, කොහොමද කාර්යයක් සිද්ධ වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි ශිෂ්‍ය තොරතුරු පද්ධතියක් පැත්ත අරගෙන ඒකේ එක කාර්යයක් ගැන හිතුවොත්, උදාහරණයක් විදිහට character certificate එකක් නැත්නම් සරලම උදාහරණයක් ගත්තොත් report card එකක් නිර්මාණය කිරීම. તો report card එක නිර්මාණය කරනකොට term එක කියන්නේ අවුරුද්දට 3 සැරයක් report card එක නිර්මාණය වෙන්න ඕනේ. විභාග වාර 3ෙම තියෙනවා නම් එතකොට report card එක නිර්මාණය කරනකොට එක එක ළමයාගේ එක් එක් විෂයට අදාළ ලකුණු ටික එන්න ඕනේ. එතකොට ඒ ප්‍රොජෙක්ට් ටීම් එකට සිද්ධ වෙනවා කොහොමද ලකුණු ජෙනරේට් වෙන්නේ, මොන විදිහටද ඒක තියෙන්නේ, මොන ආකාරයෙන් දේවා සිස්ටම් එකට ඉන්පුට් වෙන්න ඕනේ, ඒක මොන ආකාරයෙන්ද ප්‍රොසෙස් වෙන්න ඕනේ, ඊට පස්සේ අවුට්පුට් එක මොන විදිහේ දෙයක් විය යුතුද කියන ඔය කියන හැම දෙයක්ම ඇනලයිස් කරගන්න. ඒ ඇනලයිස් කිරීම මත තමයි ඩිසයින් කරනවා කියන දෙයට උදව්වක් වෙන්නේ. මොකද අපිට කරන්ට් සිස්ටම් එක ඇනලයිස් කරගන්න නැතුව හරියට අපි ප්‍රොපෝස් කරන්න යන සිස්ටම් එක අපිට ඩිසයින් කරන්න වෙන්නේ නැහැ. right? එතකොට කරන්ට් සිස්ටම් එක ඇනලයිස් කරගන්නකොටත් අපි ඔය data flow diagram වගේ tools පාවිච්චි කරනවා. data flow diagram එක diagram sets දෙකක් අඳිනවා. මම කලිනුත් කියලා ඇති මේක. පවතින පද්ධතියට DFD set එකක් අඳිනවා. සහ අපි යෝජනා කරන පද්ධතියට DFD එකක් අඳිනවා. right? ඒක තමයි අපේ විභාග ප්‍රශ්න විදිහට අපි කතා බහ කරේ. එතකොට ඒ විදිහට සිස්ටම් එක ඇනලයිස් කරගත්තයින් පස්සේ සිස්ටම් එක ඩිසයින් කරන්න පටන් ගන්නවා. ඒතර ඩිසයින් කරගත්තයින් පස්සේ ඩිසයින් කරනවා කියලා කියන්නේ මොන විදිහටද දැන් මේක සිද්ධ කරන්නේ. ඒක ගොඩක් වෙලාවට සිද්ධ කරන්න අඳින DFD කියන්නේ සිස්ටම් එක ඩිසයින් කරන්න පාවිච්චි කරන DFD එක ඇඳෙන්නේ අර අපි දැනට existing system එකේ DFD එක රිෆර් කරලා. අපි existing system එකේ නැත්නම් දැනට පවතින system එකට අඳින DFD එකට අපි කියනවා physical drawing එක කියලා. අපි ඩිසයින් කරන්න යන system එකේ DFD එකට කියනවා logical drawing එක කියලා. එතකොට logical drawing එකේදී නැත්නම් logical DFD එකේදී පෙන්වන්නේ අපේ system එක ඇතුලේ ඇත්තටම සිද්ධ වෙන කාර්යයන් මොනවාද, processes මොනවාද, ඒ processes වලට අදාළ දත්ත කොහෙද අපි ගබඩා කරලා තියාගන්නේ, සහ ඒ කාර්යයත් සමග ගනුදෙනු කරන entities වෙන විදිහකින් කියනවා නම් ගනුදෙනු කරන ආයතන හෝ පුද්ගලයන් මොනවාද කියන එක. ඒක තමයි අපි DFD එකේ පෙන්වන්නේ data කොහේ ඉඳලා කොහාටද flow වෙන්නේ කියලා. ඒතර ඒක අපිට උදව් වෙනවා අවසානයේ සිස්ටම් එක කෝඩ් කරන්න. processors ටික decompose කරගෙන ගිහිල්ලා, ඒ කියන්නේ processors ටික අපි context diagram එක ඇඳලා level 1 diagram එක ඇඳලා level 1 එකක් තව දුරටත් විධාරණය කරලා විහිදුවල ඇඳලා අවසානයේ අපි කිව්වා අඳිනවා කියලා මෙන්න මේ elementary process description කියන එක. කියන්නේ සිද්ධ විය හැකි කුඩාම process එකක්. ඕක තමයි අවසානයේ අපේ සිස්ටම් එකේ ඩෙවලොප් කරන්න ඕන පොඩි කෝඩ් එකක් වෙන්නේ, ප්‍රෝග්‍රෑම් එකක් වෙන්නේ. ඒතකොට මේ විදිහට මේ EPDs ටික ප්‍රෝග්‍රෑමර්ස්ලා අතරේ බෙදලා දෙන්න පුළුවන්. මේව තමයි දැන් අපේ තියෙන අවශ්‍යතාවන් ටික. ඔයගොල්ලෝ මේකට අදාළව ඔයගලන්ගේ යුනිට් එක නිර්මාණය කරගන්න. එතකොට ප්‍රොජෙක්ට් ටීම් එකේ ප්‍රෝග්‍රෑමර්ස්ලා කීප දෙනෙක් ඉන්න පුළුවන් ලොකු ප්‍රොජෙක්ට් ටීම් එකක් නා. එතකොට තමන්ට අදාළ කොටසේ ප්‍රෝග්‍රෑමර් මේ EPD එක පාවිච්චි කරගෙන තව tools පාවිච්චි කරලා නිර්මාණය කිරීම කරනවා. ඒ වගේම අර data stores ගැන අපි කතා කරා, දත්ත ගබඩා කරන විදිහ ගැන. ඒතර data stores ටික එකේ output එක හම්බෙන්නේ database එක design කරන කට්ටියට. ඒතර දත්ත ගබඩා කරලා තියාගන්න නැත්නම් DBMS එක manage කරන කට්ටියට. ඒතර ඒගොල්ලෝ ඒකට අදාළ විදිහට database එක design කරනවා. design කරලා ඉවර වෙලා කෝඩ් කරන අයට දෙනවා, database එක develop කරන අයට database එක develop කරන්න කියලා. සිස්ටම් එක ඩෙවලොප් කරන අයට
ඒගොල්ලන්ට ගැලපෙන පරිගණක භාෂාවක් පාවිච්චි කරලා සිස්ටම් එක ඩෙවලොප් කරන්න කියලා. රයිට්. එතකොට අපි ඔකට කෝඩින් කියලා කියනවා. එතකොට කෝඩ් කරන එක අපි කෝඩ් කරන්නේ මොන ලැන්ග්වේජ් එකකින්ද කියන එක අපි ක්ලයන්ට්ව දැනුවත් කිරීමක් කරනවා. ඒක එයා ටෙක්නිකලි දන්නේ නැති වුණත් ටෙක්නිකලි දේවල් ටික අපිට දැනුවත් කිරීමක් කරලා තමයි ප්‍රොජෙක්ට් ටීම් එක කෝඩ් කරන්න පටන් ගන්නේ. මොකද සමහර වෙලාවට ක්ලයන්ට් වෙන කොහෙන් හරි රෙකමන්ඩ් වෙලා එයාගේ ඔළුවේ තියනවා කරනවා නම් සිස්ටම් එකක් මේ ලැන්ග්වේජ් එකට කියලා කරගන්න ඕනේ කියලා. ඒක සමහර වෙලාවට එයාගේ යාළුවෙක් හෝ තව ඕගනයිසේෂන් එකකින් හෝ එයා ඉගෙන ගත්ත දෙයකින් හෝ රෙකමන්ඩ් වෙච්ච දෙයක් වෙන්න පුළුවන්. කෙසේ හෝ වේවා අපිට දෙන ඩිසයින් එක අනුව ඊට පස්සේ ඩෙවලොප්මන්ට් ටීම් එක කෝඩින් ටීම් එක නැත්නම් ප්‍රෝග්‍රෑමර්ස්ලා සිස්ටම් එකයි ඩේටාබේස් එකයි ඩෙවලොප් කරනවා. ඒතර සිස්ටම් එකයි ඩේටාබේස් එකයි ඩෙවලොප් කරගත්තයින් පස්සේ ඊළඟට තියෙන එක ටෙස්ට් කරන්න. එතකොට ටෙස්ට් කරන තැනට එන්න කලින් මම මේ BSO ගැන පොඩ්ඩක් මතක් කරන්නම්. BSO කියලා කියන්නේ මේ සිස්ටම් එක හොඳටම විශ්ලේෂණය කරගත්තයින් පස්සේ අපි ක්ලයන්ට් දෙනවා ඩොකියුමන්ට් එකක්. රයිට්. ඔයා ඉල්ලපු සොලියුෂන් එක හදන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. ඒ කියන්නේ අර අපි කලින් කතා කරානේ ඩෙස්ක්ටොප් වර්ෂන් එකක්, මොබයිල් වර්ෂන් එකක්, වෙබ් වර්ෂන් එකක් හදන්න පුළුවන් කියලා. එතකොට ඒකේ මොබයිල් වර්ෂන් එක ක්ලයන්ට් තෝරගත්තා කියලා අපි හිතුවොත් ඊට පස්සේ ක්ලයන්ට් අපි කියනවා රයිට් මොබයිල් වර්ෂන් එක හදන්න පුළුවන් උත් ක්‍රම ගොඩක් තියෙනවා කියලා ඒගොල්ලන්ට මේ බිස්නස් සිස්ටම් ඔප්ෂන් කියන එක BSO කියන එක දෙනවා. එතකොට මේ BSOs බලලා ඒ BSO එකේ සාමාන්‍යයෙන් හොඳ විස්තරයක් තියෙනවා මොනවද පාවිච්චි කරන්න යන hardwares මොනවද පාවිච්චි කරන softwares සහ ඒවට යන cost එක කොහොමද කියන එක. එතකොට ඒකට අදාළව client කැමති BOS එකකුත් පික් කරනවා. එතකොට අපි ඒකත් සැලකිල්ලට අරගෙන තමයි අපේ ප්‍රෝග්‍රෑම් එක ඩෙවලොප් කරන වැඩේ කරගන්න. ඩෙවලොප් කරලා ඉවරයින් පස්සේ සිද්ධ කරන දේ තමයි ටෙස්ට් කරන එක. රයිට්. ඒතර සාමාන්‍යයෙන් ඕනම දෙයක සිද්ධ වෙන දෙයක් නේ. දැන් අපි මේ සිද්ධිය කාර් එකක් හදනවා කියන වැඩේට ගලප ගත්තොත් මුලින්ම කාර් එක හදන්න මොනවද ඕනේ කියලා විශ්ලේෂණය කරලා බලනවා. ඊට පස්සේ අපි කාර් එකේ එක කම්පොනන්ට්ස් මොන විදිහටද වැඩ කරන්නේ කියලා හොයලා බලනවා. තප්පරයක් ළමයි. හරි ළමයි sorry
හරි අපි කතා කර හිටියේ ටෙස්ටින් එක ගැන රයිට්. ඒතර ඩෙවලොප් කරලා ඉවරනයින් පස්සේ අපිට පද්ධතිය ටෙස්ට් කරන්න වෙනවා. ඒතර මම උදාහරණයක් අරගෙන හිටියේ කාර් එකක් ගැන. දැන් අපි කාර් එකක් හදන සිද්ධිය ගැන හිතුවොත් කාර් එක හදන්න මොනවාද උවමනා කියන එක මුලින් විශ්ලේෂණය කරනවා. ඊට පස්සේ කාර් එකේ කොටස් කොහොමද වැඩ කරන්නේ කියන එක ඒක අපි ඊට පස්සේ කොහොම ගැඹුරින් විශ්ලේෂණය කරලා බලනවා. ඒ බලලා ඊට පස්සේ කාර් එකේ කොටස් අපි වෙන වෙනම ඩිසයින් කරගන්නවා. ඒ කියන්නේ අපේ ප්ලෑන් එක අපි අඳ ගන්නවා. ඊට පස්සේ කාර් එකට අවශ්‍ය නිෂ්පාදනය කරන්න අවශ්‍යයි කියලා හිතන ඒ අමුද්‍රව්‍ය ටික අරගෙන කාර් එක නිෂ්පාදනය කිරීම කරනවා. එතකොට විශ්ලේෂණය කරා මූලික විමර්ශනය කරා අවශ්‍යතාවන් ටික අඳුනගත්තා. ඊට පස්සේ ඒ අඳුනගත් අවශ්‍යතාවන් වලට අදාළව තියෙන දේවල් ටික ගැඹුරින් විශ්ලේෂණය කරා, ඇනලයිස් කරා. ඊට පස්සේ ඒ දේවල් ටික ගොඩනගවන්න අවශ්‍ය ප්ලෑන් එක හදාගත්තා. ඊට පස්සේ අපි කාර් එක හැදුවා. දැන් කාර් එක හදලා ඉවරයි. දැන් කරන්නේ කාර් එක ටෙස්ට් කරන එක. ඒතර අපි පාරට දාලා කාර් එක රන් කරලා බලනවා අපිට අවශ්‍ය විදිහට මේක වැඩ කරනවාද කියන එක. ඒතර සිස්ටම් එකේදීත් ඔහොමයි. සිස්ටම් එක software system එක හැදුවයින් පස්සේ software system එක ටෙස්ට් කරලා බලන්න ඕනේ. client දෙන්න කලින් client ඉල්ලපු දේ මේකෙන් සිද්ධ වෙනවද කියන එක. එතකොට software එකක් ටෙස්ට් කරගෙන යනකොට software එකක් ටෙස්ට් කරන්න පුළුවන් ක්‍රමවේද ගොඩක් තියෙනවා. මොන ක්‍රමවේදේ පාවිච්චි කරත් ඒ ක්‍රමවේදයන් ඇතුලේ එහෙම නැත්නම් ඒ ක්‍රමවේදයට භාවිතා කරන්න අපි ටෙස්ට් කේස් එකක් ලියා ගන්නවා. ටෙස්ට් කේස් එකක් කියලා කියන්නේ මෙහෙම දෙයක්. දැන් මම කාර් එකේ උදාහරණයක් ගන්නම්කෝ. කාර් එකේ උදාහරණේ අපි චෙක් කරලා බලන්න ඕනේ බ්‍රේක් වැඩ කරනවද. ඒක එක ටෙස්ට් කේස් එකක්. අපි ස්ටියරින් වීල් එක දෙපැත්තට කපනකොට රෝද හරි විදියට හැරවෙනවද. ඒක තව ටෙස්ට් කේස් එකක්. රයිට්. ඊළඟට යතුරු දාලා ස්ටාර්ට් කරාම එන්ජින් එක ස්ටාර්ට් වෙලා අවශ්‍ය දේවල් ටික හරියට වැඩ කරලා ස්ටාර්ට් වෙනවා. තව ටෙස්ට් කේස් එකක්. රයිට්. ඔය වගේ පොඩිම පුංචිම දේ ඉඳලා අපිට ටෙස්ට් කේසස් ලියන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔය ටෙස්ට් කේස් ඉන්ඩස්ට්‍රි එකේ හදන්න දෙන්නේ ගොඩක් වෙලාවට කාන්තාවන්ට, ගෑනු ළමයින්ට. රයිට්. මොකද අඩුපාඩු හොයන්න හරි දක්ෂයිනේ ඒගොල්ලෝ. රයිට්. එහෙම කියලා නැහැ. රයිට්. නමුත් ගොඩක් වෙලාවට QA පැත්තේ ඔක quality assurance පැත්ත කියලා අපි කියන්නේ. QA පැත්තේ අපිට දකින්න හම්බෙන්නේ ගොඩක් female QA engineersලා. ඒගොල්ලන්ට පුළුවන් පොඩිම තැනක ඉඳලා දේවල් ටික හොඳට ඇනලයිස් කරන්න. ඒක සාමාන්‍යයෙන් ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ප්‍රැක්ටිස් එකක්. එතකොට ඒ කියන ටෙස්ට් කේසස් ටික quality assurance engineersලා මුලින්ම ඩෙවලොප් කරනවා. මොන විදිහටද දැන් මේක ටෙස්ට් කරන්නේ කියන එක. ඊට පස්සේ ටෙස්ට් කේසස් ටික අදාළ පුද්ගලයන්ට දෙනවා ටෙස්ට් කරලා බලන්න. එතකොට මේ ටෙස්ටින් කරන විදිහ ස්ටේජස් කීපයකට සිද්ධ වෙනවා. බේසික් ස්ටේජ් එකක් තියෙනවා, ඊට පස්සේ ස්ටේජ් එකක් තියෙනවා. වගේ අදියර කීපයකට සිද්ධ වෙනවා. ඒ අදියර ඇතුලේ ටෙස්ට් කේසස් ටෙස්ට් කරන්න මෙන්න මේ white box testing ශ්වේත මංජුසා පරීක්ෂාව සහ black box testing කාල මංජුසා පරීක්ෂාව කියන පරීක්ෂණ දෙක පාවිච්චි කරනවා. එතකොට මේ white box test එක කියලා කියන්නේ මෙතන ටිකක් වැඩිපුර මම එක විස්තර කරලා තියෙනවා. ඔයගොල්ලෝ එක හිමිහිට කියව ගන්න. මේකේ තියෙන දේ තමයි මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ. white box testing එකක් කියලා කියන්නේ අපි ටෙස්ට් කරන්න යන කම්පෝනන්ට් එකේ ඇතුලේ මොකද්ද සිද්ධ වෙන්නේ කියන එක පවා අපිට පේනවා. ඒක හරියට මිනිස් ශරීරයක් අර සුපර්මෑන්ට පේනවා වගේ සම්පූර්ණ මේ ඇඟ ඇතුලේ කොහොමද හෘදය වස්තු වැඩ කරන්නේ, කොහොමද පෙනහළු වැඩ කරන්නේ, කොහොමද මොළයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ, කොහොමද කියන එක පේනවා. රයිට්. එතකොට අපි එයාට මොකක් හරි එන්නතක් ලබා දුන්නොත් ඒ එන්නත කොහොමද ශරීරගත වෙන්නේ, කොයි පැතිවලට යනවද, කාටද ඉෆෙක්ට් වෙන්නේ, ඔක්කොම කියන දේවල් ටික අපිට ඇස් දෙකට පේනවා. රයිට්. අන්න ඒ වගේ දෙයක්. එතකොට හරියට අර අපි දැකලා තියෙනවානේ ඔරලෝසු හදලා තියෙනවා. ඔරලෝසුවේ ඇතුලේ මෙකැනිසම් එක පේන දැතිරෝධ වැඩ කරන විදිය ඔක්කොම පේන විදියට හදලා තියෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි මේ white box testing එකේ වෙන්නේ. කියන්නේ අපිට සම්පූර්ණ සිස්ටම් එකේ ඇතුළත් දකින්න පුළුවන්. ඒතර අපි ඒ සිස්ටම් ඒ කොටස ඒ සිස්ටම් එකේ ඒ ටෙස්ට් කරන කොටසට අදාළව තියෙන ඉන්පුට් එක දෙනවා. සිස්ටම් එක ඇතුලේ මොකද්ද වෙන්නේ කියන එක පැහැදිලිව අපිට පේනවා. සහ අවුට්පුට් එකක් පේනවා. එතකොට ඔය white box testing method එකේදී සිද්ධ කරන්නේ ඕක. ඔය white box testing method එක ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ programmersලා. මොකද programmer තමයි
කෝඩ් එක ලියන කෙනා. එයාට තමයි total කෝඩ් එක ගැන idea එකක් තියෙන්නේ. එයා දන්නවා error එකක් ආවොත් කොතනද error එකක් එන්න පුළුවන් වෙන්නේ, මොකක් නිසාද එන්න පුළුවන් වෙන්නේ, input එක දුන්නා මේක ඊළඟට මොකද වෙන්නේ. right අපි දැන් programming lesson එක කරනකොට අපි කතා කරනවා මේ flow chart එකක කොහොමද දේවල් ටික සිද්ධ වෙන පිළිවෙල අපි program එකකට algorithm එකක් කියලා එකක් build up කරගන්න කියන එක. එතකොට ඒ white box test එක කරන්න පුළුවන් වෙන්නේ අන්නේ ඇතුලේ සිද්ධ වෙන ක්‍රියාවලිය ගැන idea එකක් තියෙන කෙනාට. right ඒ වගේම තමයි black box test එක. black box test එක ගොඩක් වෙලාවට දැන් අපි සාමාන්‍යයෙන් භාණ්ඩයක් මිලදී ගන්න ගියාම ඕනම දෙයක් අරගත්තම මේක හොඳද නරකද කියලා අපි බලන්නේ නිතරම black box test එකකින්. right අපි දැන් පොල් ගෙඩියක් ගන්න ගියාමත් නේද හොලවල බලනවනේ. නේ එතන කරන්නේ black box test එකක් තමයි. මේ වතුර අපි හොලවල බලනවා වතුර හෙලවෙනවා. හෙලවෙනවා නම් පොල් ගෙඩිය හොඳයි. වතුර හෙලවෙන්නේ නැත්නම් අපි කියනවා කලටි. ඒක හරියන්නේ නැහැ කියලා. right ඒතර ඒ වගේ දැන් අපි කැල්කියුලේටර් එකක් අරගන්න ගියොත් කැල්කියුලේටර් එක වැඩ කරනවද කියලා බලන්නේ අපි කොහොමද කැල්කියුලේටර් එක ඔන් වෙනවද කියලා බලනවා ඊට පස්සේ නම්බර්ස් ගහලා බලනවා ටයිප් වෙනවද ඊට පස්සේ බලනවා කැල්කියුලේෂන් එකක් දීලා හරියට වැඩේ සිද්ධ වෙනවද කියන එක. ඒතර අපි ඉන්පුට් කරනවා අපි අවුට්පුට් එක දකිනවා. හැබැයි ඇතුලේ මොනවද සිද්ධ වෙන්නේ කියන එක අපිට පේන්නේ නැහැ. ඒතර ඒ ආකාරයේ ටෙස්ට් එකකට අපි කියනවා black box testing technique එකක් කියලා. right ඒතර මේ ටෙක්නික්ස් දෙකක් ටෙස්ට් කරන ටෙක්නික්ස් දෙකක්. ඇතුළත් සම්පූර්ණයෙන් වැඩේ සිද්ධ වෙන විදිහම බලලා ටෙස්ට් කරන මෙතඩ් එකක් තියෙනවා. ඇතුළේ මොනවද සිද්ධ වෙන්නේ කියලා දන්නේ නැහැ. ආදාන වලට අදාළව ප්‍රතිදාන. දැන් අර ඇතුළේ මොනවද සිද්ධ වෙන්නේ කියලා පේන එකේ white box එකේ ආදානත් අපි දන්නවා. ඇතුළේ මොකද්ද වෙන්නේ කියලාත් දන්නවා. ප්‍රතිදානයත් අපි දන්නවා. එතකොට අපි දන්නවා බලනවා right input එක දීලා ඇතුළේ අදාළ දේ සිද්ධ වෙලා හරි output එක එනවද? ඒක white box testing එක. black box එකේදී අපි inputs දෙනවා අපි දන්නේ නැහැ ඇතුලේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. නමුත් අපි දන්නවා output එක මෙන්න මේක වෙන්න ඕනේ කියලා. එතකොට ඒ output එක එනවද කියලා අපි check කරනවා. ඒක black box testing technique එක. ඒතර techniques දෙකක්. ක්‍රමවේද දෙකක්. ඒතර මේ ක්‍රමවේද පාවිච්චි කරලා testing කරන stages කීපයක් තියෙනවා. ඒතර very first stage එකේ ඒගොල්ලෝ කරනවා unit test එකක් කියලා එකක්. right ඒකක පරීක්ෂාව කියලා අපි කියනවා. එතකොට මේ යුනිට් ටෙස්ට් එකේදී කරන්නේ ප්‍රෝග්‍රෑමර්ට මේ අදාළ ටෙස්ට් කේසස් ලියලා දෙනවා QA ඉන්ජිනියර්. ලියලා දෙලා කියනවා ඔයා white box testing පාවිච්චි කරලා ওই යුනිට් ටෙස්ට් එක කරන්න. right එතකොට ඒ කියන්නේ ප්‍රෝග්‍රෑමර් එයා කරපු වැඩේ එයා කරපු ප්‍රෝග්‍රෑම් එක හරිද කියලා එයාම චෙක් කරගන්නවා. ඊට පස්සේ ප්‍රෝග්‍රෑමර්ස් ලෝක ක්‍රොස් චෙක් කරගන්නවා. කියන්නේ මම කරපු දේ තව ප්‍රෝග්‍රෑමර් කෙනෙකුට දෙනවා ටෙස්ට් කරලා බලන්න කියලා. ඒකට එයා ඒකට white box test එක ටෙස්ට් කරලා බලනවා. right ඒතර ඕකට වැඩිපුරම සම්බන්ධ වෙන්නේ ප්‍රෝග්‍රෑමර්. ඊට අමතරව quality assurance engineer සම්බන්ධ වෙන්න පුළුවන් ටෙස්ට් කේස් එක දෙන්න සහ software engineer කියන කෙනා සම්බන්ධ වෙන්න පුළුවන්. එයාට තමයි big picture එක සම්පූර්ණ පින්තූරේ පේන කෙනා හැටියට. right එතකොට එතනදී මේගොල්ලෝ unit by unit okay කරගන්න. ඒතර ඒක හරියට අපි අර කාර් එකට සම්බන්ධ කරාම කාර් එකේ රෝදේ වෙනම පරීක්ෂා කරනවා, ස්ටියරින් වීල් එක වෙනම පරීක්ෂා කරනවා, හෝන් එක වෙනම පරීක්ෂා කරනවා, සීට් වල කම්ෆර්ටබිලිටි වෙනම පරීක්ෂා කරනවා. ඒක නිෂ්පාදනය කරපු කෙනා විසින් පරීක්ෂා කිරීමක්. ඒතර ඒක white box testing method එකක් තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ ඒකාබද්ධ පරීක්ෂාව නැත්නම් අපි ඒකට කියනවා integration test එක කියලා. integration test එකේදී කරන්නේ අර සමහර units තියෙනවා එකට එකතු කරලා නැවත check කරලා බලන්න පුළුවන්. right දැන් උදාහරණයක් විදිහට මේ කාර් එකම අරගත්තොත් කාර් එකේ පුළුවන් නේද ස්ටියරින් වීල් එකයි chassis රෝද හතරයි තියෙන sketch එක. ඒතර ස්ටියරින් වීල් එක හරවනකොට රෝද respond කරන්න ඕනේ අදාළ විදිහට. ඒතර රෝද කියන්නේ එක යුනිට් එකක්, ස්ටියරින් වීල් එක කියන්නේ එක යුනිට් එකක්. ඒතර යුනිට්ස් දෙක කනෙක්ට් කරලා බලනවා හරියට වැඩ වෙනවාද කියන එක. එතකොට ඔය ඉන්ටග්‍රේෂන් ටෙස්ට් එකක් කරනකොට දැන් software එකකත් එහෙමයි. software එකේ වෙන වෙනම build up කරපේවා. දැන් උදාහරණයක් විදිහට data input කරන්න එක්කෙනෙක් interface එකක් හදනවා. right ඒ කියන්නේ අපිට තිරේ පේන දේ. අනිත් එක්කෙනා ඒකට අදාළ database part එක හදනවා. right තව එක්කෙනෙක් interface එකේ type කරන data database එකට ගිහිල්ලා save වෙන්න අදාළ coding එක ලියනවා. එතකොට තුන් දෙනෙක් දේවල් තුනක්
එක්කෙනෙක් ඉන්ටර්ෆේස් ඩිසයිනර් කෙනෙක්, අනිත් එක්කෙනා database component designer කෙනෙක්, අනිත් එක්කෙනා programmer කෙනෙක්. එයා කෝඩ් කරන කෙනෙක්, කෝඩර් කෙනෙක්. ඒතර ඒ තුන එකතු කරලා බලන්න ඕනේ ඉන්ටර්ෆේස් එකෙන් data දුන්නාම program එකේ ඉන්ටර්ෆේස් එකේ තියෙන data අරගෙන database එකේ අදාළ තැනට ගිහිල්ලා save කරනවාද. ඒතර ඒක එක integration test එකක්. ඒතර ඕක ආකාර දෙකටම කරන්න පුළුවන්. මොකද programmersලා එකතු වෙලා වැඩේ කරනකොට ඒගොල්ලන්ට white box testing method එක පාවිච්චි කරලා units ටික ඔක්කොම එකට එකතු වෙලා වැඩේ සිද්ධ වෙනවද කියලා බලන්නත් පුළුවන්. නැත්තම් සරලව ඒක කියන්නේ units ගොඩක් එකතු කරලා units කීපයක් එකතු කරලා කරන නිසා black box testing method එකට යන්නත් පුළුවන්. right? ඒතර ඒක programmersලා ඊළඟට software engineersලා එකතු වෙලා අර ටෙක්නික්ස් දෙකම පාවිච්චි කරලා සිද්ධ කරන්න පුළුවන්. ඒක project team එක තමයි තීරණය කරන්නේ මොන විදිහටද මේක අපි සිද්ධ කරන්නේ කියන එක. ඊළඟට කරන්නේ system testing එක. system testing කියලා කියන්නේ දැන් අර units ටික integrate කරලා අපි integration part එකක් හදාගත්තා නේද? ඒ විදිහට integrate කරපු හැම කොටසක්ම එකතු කරලා total system එකට develop කරනවා. ඒ කියන්නේ සම්පූර්ණ කාර් එකම හදලා ඉවර කරනවා. කලින් ස්ටීරින් වීල් එකයි chassis එකයි රෝද ටිකයි ඊට පස්සේ ඒක උඩට seats high කරලා නේද body එක high කරලා dashboard එක high කරලා engine එක තියලා lights high කරලා ඔය ඔක්කොම දේවල් ටික කරනවා. ඒතර එක එක units integrate වෙච්ච ඒවා මේ විදිහට ඇවිල්ලා කොහොම හරි කාර් එක නිෂ්පාදනය වෙනවා. දැන් total system එකමයි check කරන්නේ. ඒ කියන්නේ software එකට දාලා total software එක check කරන්නේ. ඒතර මේකෙදී ප්‍රධාන වශයෙන් භාවිතා වෙන්නේ black box testing කියන method එක. මොකද දැන් system එක complex. ආයතර ඇතුලෙන් ගිහිල්ලා මොකද සිද්ධ වෙන්නේ කියන එක එකින් එකට ටෙස්ට් කරන තරම් සරල නැහැ. ගොඩාක් සංකීර්ණයි. ඒතර ඒකට භාවිතා කරන්නේ black box testing එකක්. එතකොට හරියට අපි කාර් එක මම හදලා මම මගේ ගෙදර ළඟ පාට දාලා drive කරලා බලනවා drive කරගන්න පුළුවන්ද ඕකේද කියන එක. ඒක හදපු මමම තමයි කරන්නේ. right? ඒ කියන්නේ project team එකෙන්මයි කරන්නේ. මේක ඕකේද කියලා. ඔය system testing එක බොහොම වැදගත් testing එකක්. හේතුව ඔය system testing එක හොඳ වෙන්න ඕනේ නැත්නම් satisfy වෙන්න ඕනේ project team එකට. ඊළඟට තියෙන testing එකට client එක ගෙන්නන්න. මොකද ඊළඟට තියෙන testing එක තමයි acceptance testing කියලා කියන්නේ. right? ඒ කියන්නේ මොනවාද ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කියලා අපි සිංහලෙන් කියනවා. එතකොට ඒක කරන්න දෙන්නේ අපේ සේවා දායකයට. ඒ කියන්නේ client. ඒතකොට දැන් අපි client inform කරනවා right අපි system එක හදලා තියෙන්නේ. sir හරි madam හරි ඇවිල්ලා ඕගොල්ලන්ගේ වැඩේ මේකෙන් සිද්ධ වෙනවද කියන එක check කරගන්න. ඒක බොහොම critical test එකක්. මොකද ඔය test එකේදී client පාවිච්චි කළා client unsatisfy වුණොත් client එක කියන්න පුළුවන් මේක මේ මම ඉල්ලපු එක නෙවෙයි ඔයගොල්ලෝ හදලා තියෙන්නේ කොහොම මේ දේවල් නැහැ මේක මෙහෙම කරලා නැහැ කියලා එයාට පුළුවන් රිජෙක්ට් කරන්න. නැත්තම් හදලා දෙන්න කියන රික්වෙස්ට් එක කරන්න. එතකොට project team එකට ඒගොල්ලන් අතින් වියදම් කරගෙන මේ වැඩේ කරන්න වෙනවා හා සමානයි. මොකද client සල්ලි දෙන්නේ නැහැ project team එක කරපු වැරදි හදාගන්න. ඒකට එයා already ගෙවලා තියෙනවා. right? ඒක නිසා acceptance testing එකට එන්න කලින් කරන system testing එකේදී සම්පූර්ණ check up එකක් කරනවා system එක ගැන. ඊට පස්සේ තමයි client බාර දෙන්නේ. ඒතර client බලලා ගොඩක් වෙලාවට acceptance testing එකේදී නේද minor changes කරන්න තිබුණොත් ඒක ආයේ විදිහට accept කරනවා. major changes තිබ්බොත් එයාට තනිකරම අයිතිය තියෙනවා reject කිරීමේ reject කරන්න සහ payments stop කරන්න. එතකොට ඒ වෙනකන් අපිට හම්බෙච්ච දේවල් ටික විතරයි software industry එකේ ඇත්තටම තියෙනවා සමහර අවස්ථා ඔය වගේ රිජෙක්ට් වෙලා මිලියන ගණන් පාඩු වෙච්ච අවස්ථා තියෙනවා. right? ඒක නිසා මේ acceptance testing එක හරියටම ගොඩ දාගන්න තමයි project team එක නිතරම try කරන්නේ. ඒ වගේම තමයි මේක මේ ආකාර කීපයකට කරනවා. ඒ කියන්නේ කෙලින්ම client දීලා test කරන්න පුළුවන්. නැත්නම් සමහරලාට තෝරාගත්ත පිරිසකට. සමහරලාට මේ acceptance testing එක දැන් ඔය games වගේ හැදෙනකොට ඒගොල්ලෝ දැන් online game එකක් නම් ඒකේ beta version එකක් කියලා එකක් එළියට දානවා. මේක beta version එකක් කට්ටිය try කරලා බලන්න කියලා. දැන් even සමහර softwares එනකොට නේද? ඔය Windows එහෙම එනකොට Windows වල beta version එකක් එළියට අවිලා තියෙනවා.
හැම version එකකම. එතකොට beta version එක try කරලා ඔය forums වලට comment කරනවා මේ අඩුපාඩු තියෙනවා කියලා. ඒක usersලා comment කරනවා. එතකොට ඒක අවසානයේ අර පාවිච්චි කරන කෙනා ගෙන් හම්බෙන feedback එකක් විදිහමයි. එතකොට acceptance testing එකත් okay කරගත්තයින් පස්සේ project team එකට පුළුවන් system එක deploy කරන්න නැත්නම් implement කරන්න. කියන්නේ පිහිටුවීම සිද්ධ කරගන්න. හරි දැන් මෙතනට වෙනකම් මම ගොඩක් වෙලා කතා කරා. මට පොඩ්ඩක් කියන්න මේ කියපු දේ ක්ලියර්ද මොකද තත්ත්වේ? පොඩ්ඩක් කන්ෆර්ම් කරන්න. ඔගොල්ලෝමයි කියපු දේවල් ටික ක්ලියර්ද? right අනිත් අය අනිත් අයට නිින්ද ගිහිල්ලා ඔක්කොත් නේද? ඔව් රිද්ම විතරයි ආරයිට් ඔකේ හර්ෂණී. right දෙව්හාන් ඉෂාන් right හරි එහෙනම් ඉස්සරහට යනවා දැන් සිස්ටම් එක හදපු සිස්ටම් එක චෙක් කරලා ඉවර කරගත්තා right දැන් try කරන්නේ මෙයාව deploy කරගන්න ඒ කියන්නේ ස්ථාපනය කරගන්න වෙන විදිහකින් කියනවා නම් සරල අපි දන්න වචනෙන් කියනවා නම් install කරගන්න right එතකොට install කරගන්න install කර ගැනීම නැත්නම් මේ deploy කරන එක විදි 4ක් තියෙනවා deploy කරගන්න පුළුවන් ක්‍රමවේද 4ක් තියෙනවා. එතකොට අපි මේ ක්‍රමවේද 4 direct deployment ඍජු ස්ථාපනය parallel deployment සමාන්තර ස්ථාපනය ඊළඟට pace deployment අවදි ස්ථාපනය සහ pilot deployment නියමු ස්ථාපනය කියලා කතා බහ කරනවා. right මේක බොහොම practical දෙයක් මේ අපි කතා කරන්නේ. direct deployment කියලා කියන්නේ දැනට මේ client මේක install කරන්න අවශ්‍ය තැන තියෙන system එක දැනට තියෙන system එක සම්පූර්ණයෙන්ම අස් කරලා අලුත් system එක සම්පූර්ණයෙන්ම ඇතුළත් කිරීමක්. ළමයි මට තත්පරයක් දෙන්න.
right ළමයි sorry මට පොඩ්ඩක් ඉස්කෝලේත් එක්ක ඉන්වෝල්ව් වෙන්න වෙනවා මේ යන වැඩ ටිකත් එක්ක right ඊළඟට අපි කතා කර හිටියේ මේ ස්ථාපනය ගැන install කරන එක ගැන එතකොට direct deployment නැත්නම් direct implementation කියලා අපි කියනවා ඍජු ස්ථාපනය කියලා එතෙන්දි කරන්නේ දැනට පරණ මොනවා හරි සිස්ටම් එකක් තියෙනවා නම් අපි ගාව ඒක manual system එකක් වෙන්න පුළුවන් අතින්ම සිද්ධ වෙච්ච දෙයක් වෙන්න පුළුවන් semi automated එකක් වෙන්න පුළුවන් භාගයක් computerized භාගයක් manual කියන්නේ කොටසක් computerized කොටසක් manual වගේ සිද්ධ වෙච්ච දෙයක් නැත්නම් සමහර වෙලාවට old computerized system එකක් වෙන්නත් පුළුවන් කෙසේ හෝ තියෙන පද්ධතිය සම්පූර්ණයෙන් ඉවත් කරනවා අලුත් පද්ධතිය එතනට ගෙනල්ලා install කරනවා right මේක මේ සාමාන්‍යයෙන් හරි ලේසිම ක්‍රමයක් දැන් උදාහරණයක් විදිහට ඊයෝ ළමයි sorry ළමයි hello හරි එතකොට මේක හරි සරල ක්‍රමයක් ස්ථාපනය කරන්න මෙතනදී අපි සාමාන්‍යයෙන් අපේ කම්පියුටර් එකක මොනවා හරි ඔය වෛරස් ඉෂුව එකක් හරි මොකක් හරි ආවොත් අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ මේ direct deployment කියන එකමයි. කියන්නේ සම්පූර්ණයෙන් clean format එකක් දාලා OS එක install කරනවා. එතකොට අර පරණ ඒවා අපිට සම්පූර්ණයෙන් නැති වෙනවා. නමුත් මේ වගේ අවස්ථාවකදී අපි පරණ data කියන ඒවා නැති කරන්නේ අපි සාමාන්‍යයෙන් ආකයිව් කරනවා කියලා කියන්නේ ගබඩා කිරීමක් කරනවා data විතරයි system එක අපිට නැති වෙනවා ඊට පස්සේ අලුත් system එක සම්පූර්ණයෙන් භාවිතයට ගන්න. ඒතර මේකේ තියෙන වාසිය තමයි අපිට මේ system එක install කරපු දවසේ ඉඳලා භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ අලුත් system එක පාවිච්චි කරගෙන යන්න පුළුවන්. සියලුම facilities භාවිතා කරගන්න පුළුවන්. තියෙන ලොකුම disadvantage එක තමයි ලොකුම අවාසිය තමයි මොකක් හෝ හේතුවක් මත අපි සිස්ටම් එක ටෙස්ට් කරනකොට අහුවෙච්ච නැති error එකක් සිස්ටම් එක භාවිතා කරනකොට අහුවෙලා මොකක් හෝ ගැටලුවක් වෙලා සිස්ටම් එක ඩවුන් වුණොත් ඒ සිස්ටම් එක පාවිච්චි කරන යූසර්ස්ලා සෑහෙන ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙනවා. මොකද ඒගොල්ලන්ට දැන් කලින් තිබ්බ ක්‍රම වේදේ නැහැ. ඔයගොල්ලෝ නිකමට හිතන්නකෝ fingerprint system එකක්. ඒතර fingerprint system එක පාවිච්චි කරන්නේ attendance mark කරගන්න. ඒතර කලින් පොතක ලියලියා ආපු වෙලාව වස්සම් කරලා ගිය වෙලාව වස්සම් කරලා යන මොහොතක අලුතෙන් system එක implement කරනවා direct deployment විදිහට කරලා කියනවා right දැන් අස්සම් කරන පොත සම්පූර්ණයෙන්ම අස් කරන්න. පොතක් එපා. අපිට තියෙන්නේ system එකට ඇවිල්ලා අපේ fingerprint එක තියලා යන්න. ඒතර එක දවසක් උදේ එනකොට මොකක් හෝ හේතුවක් මත system එක වැඩ කරන්නේ නැහැ. එතකොට පොතකුත් නැහැ. ඒ වගේ අවස්ථාවක අපේ යන process එක නැත්නම් organization එකේ තියෙන process එකට පැහැදිලි බාධාවක් එන්න පුළුවන්. දැන් ඔය fingerprint වගේ තියෙන attendance mark කරන එක නම් පොතක් දාලා හරි කරන්න පුළුවන්. හිතන්නකෝ එහෙම බැරි අවස්ථාවක් නේද? උදාහරණයක් විදිහට නේද මොකක් හරි power system එකක අලුත් system එකක් install කරලා power system එක break down වුණොත් නේද සාමාන්‍ය කෙනෙකුට හදාගැනීමේ හැකියාවක් නැහැ. ඒතකොට technical issue එක බලලා හොයලා ඒ දේවල් ටික ඔක්කොම කරන්න ඕනේ. ඒගොල්ලන්ට backup system එකක් මුකුත් නැහැ. ඒතර ඒ වගේ අවස්ථාවකදී සෑහෙන ගැටලුකාරී තත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒතර වාසිය අපිට අලුත් system එක පාවිච්චි කරන්න පුළුවන්. අවාසිය ලොකුම අවාසිය ගැටලුවක් වුණොත් අපිට backup එකක් නැහැ. ඒ කියන්නේ නැවත තමන්ගේ පුරුදු කාර්ය කරගැනීමේ හැකියාව නැවත ලබා ගැනීමට සෑහෙන වෙලාවක් ගත වෙන්න පුළුවන්. right ඒ වගේම තමයි පැරණි සිස්ටම් එක මෙතන පහළම කියලා තියෙන පොයින්ට් එක. පැරණි පද්ධතිය සහ නව පද්ධතිය එකිනෙක නොගැලපේ නම් ඍජු ස්ථාපනය හැර වෙන විකල්පයක් නැහැ. ඒ කියන්නේ හිතන්නකෝ මෙන්න මෙතන මම මේ උදාහරණයක් දීලා තිනවා බ්‍රිතාන්‍ය කොටස් වෙළඳපොළ පරිගණකගත කළේ මෙම ක්‍රමවේදයේ භාවිතයෙන් නේද? ඒගොල්ලන්ගේ සිද්ධ වෙච්ච අවුල තමයි බොහොම සුළු කාලෙකින් ඒක වැඩ කරන්න නැති තත්යකට ගියා. එතකොට ඔය දැන් කොටස් වෙළඳපොළ කියලා කියන්නේ නේද? මට තියෙන සුළු දැනීමේ හැටියට
සෑහෙන වැඩ කොටසක් සිද්ධ වෙන ඒකේ බ්‍රෝකර්ස්ලා ඉන්නවා සෑහෙන ලොකු ප්‍රමාණයක් ඉන්නවා ඒගොල්ලොත් එක ගනුදෙනුවක් එතෙන්ද සිද්ධ වෙනවා. එතකොට ඒක කලින් මැනුවලි සිද්ධ වුණාම දවසකට ගනුදෙනු විශාල ප්‍රමාණයක් සිද්ධ වෙන තැනක්. එතකොට ඒක කලින් මැනුවලි සිද්ධ වෙලා කම්පියුටර් සිස්ටම් එකක් දාලා කර ඉන්නකොට කම්පියුටර් සිස්ටම් එක ඩවුන් වුණා කියන්නේ අර මැනුවලි කරපු මුළු ප්‍රොසෙස් එකම නැවත එතනට දාගන්න වෙනවා. ඒක ලේසි පහසු කටයුත්තක් වෙන්නේ නැහැ. හරි ඊළඟට තියෙන ක්‍රමවේදය තමයි parallel deployment. මේක තමයි මේ ආරක්ෂාකාරීම ස්ථාපන ක්‍රමවේදය කියලා අපි සලකනවා. parallel deployment කියන එක අපි සිංහලෙන් කියනවා සමාන්තර පිහිටුවීම කියලා. නැත්නම් සමාන්තර ස්ථාපනය කියලා. මේකේ කරන්නේ පරණ සිස්ටම් එක තියෙද්දිම අලුත් සිස්ටම් එකක් ගෙනල්ලා ඉන්ස්ටෝල් කරනවා. ඒ කියන්නේ හරියට අර අපි fingerprint machine එකේ තියෙන උදාහරණය අරගත්තොත් fingerprint machine එකක් හයි කරනවා පොතෙත් අස්සම් කරනවා. හැබැයි මේකේ තියෙන වාසිය මොකද්ද? අලුත් සිස්ටම් එක අවුල් වුණොත් ප්‍රශ්නයක් නැහැ පරණ සිස්ටම් එකේ රෙකෝඩ්ස් ටික අපිට රිෆර් කරන්න පුළුවන්. ඒක අපි ගාව තාම තියෙනවා. අපි ඒක පාවිච්චි කරනවා. සහ ඒක up to date. නිතරම අලුත් සිස්ටම් එකේ සිද්ධ වෙන දේම පරණ සිස්ටම් එකේ සිද්ධ වෙනවා. ඒතර අලුත් සිස්ටම් එක අවුල් වුණොත් පරණ සිස්ටම් එක රිෆර් කරගන්න පුළුවන්. ඒක තමයි ප්‍රධානම වාසිය. අවාසිය තමයි එකම වැඩේ දෙපාරක් කරන්න සිද්ධ වීම. right මොකද fingerprint machine එක අදාළව ගත්තොත් fingerprint එකේ attendance ලියන්නත් ඕනේ. පොතේ attendance mark කරන්නත් ඕනේ. එතකොට ඔය සරල වැඩකට නම් නේද? fingerprint එක තියන තප්පරයයි පොතේ ලියන්න අපි තුන් විනාඩියයි කියලා. එතකොට සාමාන්‍ය වෙලාවට වැඩිය තප්පර 5ක 10ක වෙනසක් තමයි තියෙන්නේ අලුත් සිස්ටම් එකේ. නමුත් හිතන්නකෝ විනාඩි 5ක් 10ක් යන process එකක් කියලා. ඒ process එක අලුත් සිස්ටම් එකකින් කරනකොට අපි තුන් විනාඩි 5කින් සිද්ධ කරනවා කියලා. පරණ සිස්ටම් එකේ විනාඩි 10ක්. ඒතර දැන් ඔයාලට අමතර විනාඩි 5ක් වේදම් කරන්න වෙනවා අර අලුත් සිස්ටම් එකේ වැඩිත් කරගෙන යන්න. ඒක යම් ආකාරයක time waste එකක්. එක පැත්තකින් ඒක user-ටත් එක පැත්තකින් කරදරයක්. right? හැබැයි අර තියෙන අවාසිය අපිට මගහරවා ගන්න පුළුවන්. එතකොට දෙකම ටික කාලයක් මෙහිම භාවිතා කරගෙන ගිහිල්ලා අලුත් සිස්ටම් එක හරියටම වැඩ කියන එක යූසර්ට කන්ෆර්ම් වුණාම යූසර්ට සැටිස්ෆයි වුණාම පරණ සිස්ටම් එක නතර කරලා අලුත් සිස්ටම් එක කන්ටිනියු කරන්න හරිනවා. ඕකට තමයි අපි parallel deployment නැත්නම් සමාන්තර පිහිටුවීම කියලා කියන්නේ. ඊළඟට තියෙනවා pace deployment. මේ pace deployment කියන එක හරියට ඔළුවට දාගන්න. pace deployment එකේ සිද්ධ වෙන්නේ ඕක මට ලේසි කතා කරන්න මේ ශිෂ්‍ය තොරතුරු පද්ධතිය සහ ඉස්කෝලේ කියන තැන අරගත්තා. දැන් ඉස්කෝලේ සාමාන්‍යයෙන් ගොඩක් ඉස්කෝලවල sections තියෙනවා නේද? ඒක සමහර අය primary secondary කියලාම කඩනවා සමහර කට්ටිය නේද? 1 5 කියන්නේ එක section එකක්, 6 9 කියන්නේ එක section එකක්, 10 11 තව section එකක්, 12 13 තව section එකක්. දැන් හිතන්නකෝ අපි ශිෂ්‍ය තොරතුරු පද්ධතිය ඉස්කෝලේට ඉන්ස්ටෝල් කරන්න ගියාම ඩිප්ලොයි කරන්න ගියාම අපි ඒක pace deployment ආකාරයට කරොත් එතනදී සිද්ධ වෙන්නේ අපේ සම්පූර්ණ අපි හදලා තියෙන සම්පූර්ණ information system එකේ හිතන්නකෝ information system එකේ තියෙනවා student ගේ part එකක් teacher ගේ part එකක් සහ management part එකක්. right student අදාළ තොරතුරු තියෙන එක කොටසක් teacher අදාළ තොරතුරු තියෙන එක කොටසක් සහ management එකට පරිපාලනයට අදාළව තියෙන තව කොටසක්. pace deployment එකේ කරන්නේ මුලින්ම student අදාළව තියෙන කොටස ඉස්කෝලේ හැම section එකකටම apply කරනවා. computerized system එක ඉස්කෝලේ හැම section එකකට කියන්නේ සම්පූර්ණ ආයතනයටම ලබා දෙනවා. හැබැයි system එකෙන් කොටසක් එක pace එකක් system එකෙන් pace එකක් ලබා දීලා කියනවා ශිෂ්‍ය තොරතුරු ගබඩා කරගන්න දේ මින් ඉදිරියට මේ අලුත් සිස්ටම් එකෙන් කරගෙන යන්න ගුරු තොරතුරු සහ පරිපාලන තොරතුරු මැනේජ් කරගන්න එක පරණ විදිහට කරගෙන යන්න. එතකොට අර ශිෂ්‍ය තොරතුරු ගබඩා කර ගැනීම සහ කළමනාකරණය කර ගැනීම කියන කොටස විතරක් අලුත් සිස්ටම් එකේ කොටසෙන් රීප්ලේස් වෙනවා. ඒතර හරියට ඒ පොඩි කොටසට ඒක ඩිරෙක්ට් ඩිප්ලොයිමන්ට් එකක් වගේ. ඒ පොඩි කොටස ශිෂ්‍ය තොරතුරු කොටසේ පරණ ක්‍රමයේ සම්පූර්ණයෙන් අස්තුණා අලුත් ක්‍රමයේ එකතු වුණා.
right? නමුත් සම්පූර්ණ ආයතනයම ගත්තොත් ආයතනයේ තියෙන කොටස් වලින් ශිෂ්‍ය තොරතුරු කොටස විතරයි අලුත් ක්‍රමයට නැත්නම් අලුත් සිස්ටම් එකකට දාලා යන්නේ. ඉතිරි ටික පරණ සිස්ටම් එකේ සිද්ධ වෙනවා. එතකොට ඒ කියන කොටස ඕකේ වුණයින් පස්සේ සැටිස්ෆයි වුණයින් පස්සේ තව පේස් එකක් උදාහරණයක් විදිහට ගුරුවරුන්ට අදාළව තියෙන software part එක install කරනවා. ඒතර එතනින් ඉස්සරහට student and teacher කියන කොටස් දෙකම maintain වෙනවා අලුත් සිස්ටම් එකකින්. පරිපාලනය කියන management කියන එක පරණ සිස්ටම් එකෙන් යනවා. ඔය විදිහට අධියරෙන් අධියර pace by pace හිමින් හිමින් සම්පූර්ණ සිස්ටම් එකම ආයතනයට ලැබෙනවා යම්කිසි කාලයක් යනකොට. ඒතර ඕකට අපි කියනවා pace deployment කියලා. මේ pace deployment කියන එක එකේ තියෙන හොඳම වාසිය තමයි user ට සිස්ටම් එකට හිමින් හිමින් හුරු වෙන්න පුළුවන්. මොකද එයා ඉදිනදා කරගෙන ගියපු ක්‍රමවේදෙම එක වැඩ කොටසක් විතරක් අලුත් සිස්ටම් එකකට කරන්න තියෙනවා. අනිත් ටික කලින් කරපු විදිහම තමයි. එතකොට යාර පොඩි කොටසට හිමින් හිමින් හුරු වෙනවා. right? ඒ වගේම තමයි අපිට ස්ටාෆ් එක ප්‍රැක්ටිස් කරන්න අවශ්‍ය නම් ස්ටාෆ් එකට ට්‍රේන් කරන්න අවශ්‍ය නම් ඒගොල්ලෝ පේසර්ස් වලට බෙදලා ට්‍රේන් කරන්න පුළුවන්. ස්ටුඩන්ට් අදාළ කොටස දානකොට ස්ටුඩන්ට්ස් ලට ට්‍රේනින් එකක් දෙනවා. ටීචර්ස් ලට අදාළ කොටස දානකොට ටීචර්ස් ලට ට්‍රේනින් එකක් දෙනවා. නැත්නම් සම්පූර්ණ පද්ධතියම ගෙනල්ලා දැම්මම ස්ටුඩන්ට් ටීචර් ඊළඟට මැනේජ්මන්ට් කියන ඔක්කොටම එක සැරේ ට්‍රේනින් එක දෙන්න වෙනවා. ඒක එහෙම කඩලා වෙන් කරගන්න පුළුවන්. තියෙන අවාසිය තමයි අර රීප්ලේස් කරන පොඩි කොටස රීප්ලේස් වෙන්නේ ඩිරෙක්ට් ඩිප්ලොයිමන්ට් එකක් වගේ නිසා. නේද? දැන් ස්ටුඩන්ට් ගේ කෑල්ල ගෙනල්ලා තියෙනකොට ස්ටුඩන්ට් ගේ පරණ සිස්ටම් එක සම්පූර්ණයෙන් අස් වෙනවා. ස්ටුඩන්ට් අදාළ නිව් සිස්ටම් එක තමයි තියෙන්නේ. එතකොට ඒ නිව් සිස්ටම් එක ස්ටුඩන්ට් අදාළ නිව් සිස්ටම් එක ෆේල් වුණොත් අපිට ගැටලු පැන නැගීමේ අවස්ථාවක් තියෙනවා. ඒක තමයි අවාසිය. හරි. අන්තිම ක්‍රමවේදය තමයි පයිලට් ඩිප්ලොයිමන්ට් කියලා කියන්නේ. දැන් මේ පේස් එක හොඳට තේරුම් ගන්න කියලා කිව්වේ පේස් එකයි පයිලට් එකයි පින්තූර ටිකක් එක වගේ. හැබැයි පැහැදිලි වෙනසක් තියෙනවා පේස් එකයි පයිලට් එකයි. දැන් ඕගොල්ලෝ සාමාන්‍යයෙන් ඔය ප්‍රවෘත්ති වලට නේද අහන්න ලැබෙන මේ වචනයක් නියමු ව්‍යාපෘතියක් කියන එක. පයිලට් ප්‍රොජෙක්ට් එකක් කියලා කියන්නේ. නේද? ඒ පයිලට් ප්‍රොජෙක්ට් කියලා එකක් අපි ගෙනියන්නේ පස්සේ කාලෙක ඒක තව ඊට වඩා විශාල වපසරියකට ඇප්ලයි කරන්න. right? දැන් ඔය ලංකාවේ කම්පියුටර් ලැබ්ස් දැනට අවුරුදු 7කට 8කට කලින් හැදුවා පාසල් 10 කියලා ප්‍රොජෙක්ට් එකක්. ඒකට ඒ හැමෝටම මහින්දෝදේ විද්‍යාගාරයක් සහ මොනවාද මහින්දෝදේ තාක්ෂණාගාරයක්. ඒකට කම්පියුටර් ලැබ් එකක් හම්බ වෙනවා. ආයි ටෙක්නිකල් ලැබ් එකක් හම්බ වෙනවා. ඒතර ඕක මුළු ලංකාවේ තෝරාගත් පාසල් 1000කට ඇප්ලයි කරන්න කලින් තෝරාගත් පාසල් කිහිපයකට ඔය ෆැසිලිටි එක දීලා ඒගොල්ලෝ ටෙස්ට් කරලා බැලුවා මේ මොඩල් එක සාර්ථකද කියලා. ඒක ඕකේ කරගෙන තමයි ඒක ඒගොල්ලෝ ලංකාවේ රජයෙන් ලංකාවටම ඇප්ලයි කරන්නේ. ලංකාව කියන්නේ තෝරාගත් පාසල් 1000කට ඇප්ලයි කරන්නේ. ඒතර අන්න ඒ වගේ මේ සිස්ටම් එකේ පයිලට් ඩිප්ලොයිමන්ට් කියලා කියන්නේ ආයෙත් මම අර ඉස්කෝලේ කියන උදාහරණයට ආවොත් ඉස්කෝලේ දැන් සෙක්ෂන්ස් කීපයක් තියෙනවනේ. ප්‍රොජෙක්ට් ටීම් එක එකයි ක්ලයන්ට් උයි කතා බහ කරලා තීරණය කරනවා ප්‍රයිමරි සෙක්ෂන් එකට විතරක් සම්පූර්ණ අලුත් සිස්ටම් එක ඉන්ස්ටෝල් කරනවා. ඒක තමයි ඒ ඕගනයිසේෂන් එකේ පයිලට් ඩිප්ලොයිමන්ට් එක වෙන්නේ. එතකොට ප්‍රයිමරි සෙක්ෂන් එකේ තියෙන සියලුම කාර්යයන් අලුත් සිස්ටම් එකට දාලා තමයි සිද්ධ වෙන්නේ. අනිත් සෙක්ෂන්ස් වල තියෙන හැම කාර්යයක්ම පරණ සිස්ටම් එකට අදාළ විදිහට සිද්ධ වෙගෙන යනවා. එතකොට ආයතනයෙන් එක කොටසකට සම්පූර්ණ සිස්ටම් එකම දාලා ඒ කොටස විතරක් සිස්ටම් එකකින් කටයුතු කරගෙන යනවා. ඊට පස්සේ ටික කාලයක් ගිහිල්ලා මේ පයිලට් ප්‍රොජෙක්ට් එක සක්සස් වුණොත් right කියන්නේ පයිලට් ඩිප්ලොයිමන්ට් එක දැන් ප්‍රයිමරි සෙක්ෂන් එකේ සාර්ථකයි. හොඳට වැඩ ටික කෙරීගෙන යනවා. අන්න එතකොට මේක සම්පූර්ණ ඕගනයිසේෂන් එකටම ඇප්ලයි කරනවා එක සැරේ. right ඒතර උතන තියෙන වාසිය තමයි පයිලට් ඩිප්ලොයිමන්ට් එකේදී
ඒ වැඩේ පුරුදු වෙච්ච ස්ටාෆ් එකට ඒ කියන්නේ වෙන විදිහකින් කියනවා මගේ උදාහරණයේ ප්‍රයිමරි ස්කූල් එකේ ඉන්න ස්ටාෆ් එකට පුළුවන් සෙකන්ඩරි ස්කූල් එකේ ඉන්න කට්ටියව ට්‍රේන් කරන්න. මොකද අරගොල්ලෝ දන්නවා කොහොමද වැඩේ වෙන්නේ කියලා. ඒතකොට ට්‍රේනින් කොස්ට් එක අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි සම්පූර්ණ පද්ධතියටම යමක් ඉෆෙක්ට් වෙන්න නොදී අර පයිලට් ප්‍රොජෙක්ට් එක ඇතුලේ ඒකේ තියෙන හොඳ සහ නරක කියන දෙකම අඳුර ගන්න හැකියාව තියෙනවා. ඒකෙන් රිස්ක් එක අඩුයි. අවදානම අඩු වෙනවා. right හැබැයි තියෙන අවාසිය තමයි පයිලට් ප්‍රොජෙක්ට් එක රන් වෙන තැන ප්‍රයිමරි එකේ ඇතුලේ මොකක් හරි අවුලක් වුණොත් ගැටලුවක් වුණොත් ඒක මගහරවා ගන්න විදිහක් නැති වෙනවා. right ඒකට ඒකත් අර ප්‍රයිමරි එකට විතරක් ඩිරෙක්ට් ඩිප්ලොයිමන්ට් එකක් කරා හා සමානයි. බෑකප් එකක් නැහැ. සෑහෙන ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හරි ළමයි පැහැදිලිද ඩිප්ලොයිමන්ට් මෙතඩ්ස් ටික කන්ෆර්ම් කරන්න. අද අහගෙන ඉන්න එක අතකට කම්මැලි ඇති ළමයි නමුත් නේද අපිට මේක කතා බහක් කරන්න වෙනවා. මොකද ගොඩක් MCQs වල ඔය ඩිප්ලොයිමන්ට් සහ ටෙස්ටිං කියන දේවල් චෙක් කරලා තියෙනවා. right එක්කෙනෙක් කන්ෆර්ම් කරා අනිත් කට්ටිය මොකද තත්ත්වේ? හරි. හරි මේ මතක් වෙච්ච වෙලාවේ මම පොඩ්ඩක් කියන්නම් පොඩි දෙයක්. දැන් ඊළඟ ලෙසන් එකේ DBMS පටන් ගන්නකොට SQL practicals තියෙන්නේ. right එතකොට මම මගේ මැෂින් එකේ practicals ටික කර කර ඕගලන්ට පෙන්නනවා. ඕගලන්ට තියෙනවා මේ practicals බලාගෙන උත්තර ලියන්න ප්‍රශ්න සෙට් එකක්. right එතකොට අපි ඒක කරගෙන යන්නේ එහෙම. දැන් කම්පියුටර් එකක් මේ සෙෂන් එක වෙලාවේ පාවිච්චි කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඉන්ටර්නෙට් එකේ ගිහිලා ඩවුන්ලෝඩ් කරගන්න Microsoft Workbench sorry Microsoft නෙවෙයි MySQL Workbench කියලා software එකක් තියෙනවා. right මොකද MySQL වලින් තමයි ඔයගලන්ට program එක කරන්නේ. මම චුට්ටක් එතන මේ link එක පෙන්නන්නම් link එක group එකටත් දාන්නම්. right ඒක install කරගන්න එකත් පොඩ්ඩක් පරිස්සමට කරගන්න ඕන. පරිස්සමට කියන්නේ අර ඒකේ එක තැනකදී password එකක් අහනවා. ඒ password එක අපි හදලා දෙන්න ඕනේ. පස්සේ SQL වලට connect වෙනකොට අපිට ඒ password එක ඕන වෙනවා. right මේක server එකක් සේවාදායකයක් විදිහට තමයි install වෙන්නේ අපේ computer එකට. ඔයගොල්ලෝ MySQL Workbench කියලා මේ MySQL downloads වලට ගියා නම් Workbench එක අරගන්න පුළුවන්. මම එතන link එක එවන්නම්. ඒකේ versions දෙකක් versions කියලා කියන්නේ setups දෙකක් තියෙනවා. ඒ setups දෙකෙන් ඒ අදාළ setup එක විතරයි අරගන්න ඕනේ. මේක Workbench downloads කියලාම search කරාම ලේසි. මොකද මේකේ සමහර versions තියෙනවා set වෙන්නේ නැති. right මෙන්න මෙතන තමයි download කරගන්න තියෙන තැන. මම මේක දැන් දානවා group එකට. right මෙතන ඕගලන්ට මෙතනින් Windows කියන එක යා automatically detect කරනවා අපි site එකේ ගියාම. ඒකෙන් download කරගන්න තියෙන මෙන්න මේ MSI installer කියන එක. right එතකොට මෙතන මේ other downloads කියන එක යටතේ තියෙන්නේ මෙතන Windows මෙයාව click කරාම latest version එක. කියන්නේ මෙන්න මේ මෙතන latest version එක දෙනවා. ඒක මෙන්න මේ ඒ කියන්නේ web installer එකෙන් ඕනනම් web installer එකෙන් install කරගන්න පුළුවන්. ඒතකොට download කිරීමක් නැහැ. හැබැයි internet connection එක හොඳට තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මෙන්න මේ install එක down කරගන්න ඕනේ. ඒක megabyte 400ක file එකක්. ඒක down කරගෙන install කරගන්න තියෙනවා.
ඉන්ස්ටෝල් කරන එක ලොකු වැඩක් නෙවෙයි. නමුත් බොහොම පරිස්සමට කරන්න එක තැනක පාස්වර්ඩ් එකක් ඉල්ලනවා සර්වර් එකට අදාළව කියලා. ඒ පාස්වර්ඩ් එක මතක තියෙන පාස්වර්ඩ් එකක්. යූසර් නේම් එකකුයි පාස්වර්ඩ් එකකුයි දෙනවා. සාමාන්‍යයෙන් මම නම් කියන්නේ ඒගොල්ලෝ ඩිෆෝල්ට් අරගන්න යූසර් නේම් එක තමයි root ROOT කියලා කියන්නේ. අන්නේ root කියන යූසර් නේම් එකම පාස්වර්ඩ් එකට විදිහට පාවිච්චි කරන්න. right? ඒකට අමතක වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයගලන්ට ඉන්ස්ටෝල් වුණායින් පස්සේ ඔයගලන්ගේ ස්ටාර්ට් මෙනු එකේ workbench කියලා ටයිප් කරාම workbench එක ඕපන් කරගන්න පුළුවන්. workbench එක ඕපන් කරගෙන ඊට පස්සේ ඉස්සරහට යන විදිය මම කියලා දෙන්නම් ඔයගලන්ට. right? මොන විදිහටද සිද්ධ වෙන්නේ කියන එක. ඊට පස්සේ මේ ඉන්ස්ටන්ස් එකක් හදන්න කියලා තියෙනවා. ඉන්ස්ටන්ස් එක හදාගත්තයින් පස්සේ අපිට තියෙන එක සැරේ ඒක හදන්න තියෙන්නේ. එයාව ක්ලික් කරනවා. ක්ලික් කරලා අර මම කිව්වා වගේ මෙතනින් පාස්වර්ඩ් එක ඉල්ලනවා. පාස්වර්ඩ් එක දුන්නම එයා SQL ප්‍රැක්ටිකල් කරන්න පුළුවන් නැත්නම් ස්ක්‍රිප්ට් එඩිට් කරන්න පුළුවන් තැනකට අරගෙන එනවා. right? so okay තමයි අපිට SQL queries ටික try කරගන්න තියෙන්නේ. right? ඒක නිසා ඕක down කරගන්න install කරගන්න මම help එකක් දෙන්නම් දේවල් ටික කරගෙන යන්න. right? මම මේ මෙතන තියෙන මේ link එකත් ඔහොම ඇදලා දාන්නම්. එතකොට direct link එක තියලා ඒකේ තියෙන එතනින් down කරගන්න පුළුවන්. හරි. right. පිටක් ගාලා ඉතිරි දේවල් ටිකට යමු. අද lesson එක ඉවර කරගන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා. ඊළඟට තියෙන්නේ අන්තිම පියවර maintenance කියන එක නඩත්තු කරනවා කියන එක. ඒ කියන්නේ system එක install කරලා ඉවරනායින් පස්සේ deploy කරලා ඉවරනායින් පස්සේ සාමාන්‍යයෙන් project team එකක් එක්ක agreement එකක් එනවා. කොච්චර කාලයක් මේක නඩත්තු කරනවද කියන එක. ඒක සාමාන්‍යයෙන් අර අපි භාණ්ඩයක් ගන්නකොට අපිට හම්බෙන warranty එක වගේ. එතකොට ඒගොල්ලෝ ගාව agreement එකක් තියෙනවා. දැන් ඔයගලන්ගේ ඔය ඉස්කෝලවල තියෙන්නේ මොනවාද මහින්දෝදේ විද්‍යාගාරයක් නම් ඒගොල්ලෝ රජය agreement ගහලා තියෙන එක maintain කරන එක සම්බන්ධයෙන් EVIS ආයතනයත් එක්ක. ඒතර මොනවා හරි ගැටලුවක් වුණොත් අපි EVIS ආයතනයට කතා කරලා ඉන්ෆෝම් කරන්න ඕනේ. එතකොට එයින් එක්කෙනෙක් එවලා අපේ සිස්ටම් එකේ ඒගොල්ලෝ නඩත්තු කරලා දෙනවා. ඒක නම් hardwares වලට අදාළව. එතකොට software එකකත් ওই විදිහමයි. maintenance කියන එකට agreement එකක් තියෙනවා. කොච්චර කාලයක් maintenance දෙනවද? ඒක මොන විදිහටද maintenance දෙන්නේ? මොන terms යටතේද? එතකොට client කිව්වොත් මට ඊට වඩා කාලයක් maintenance අවශ්‍යයි කියලා ඒකට additional cost එකක් අරගෙන project team එකට තීරණය කරන්න පුළුවන්. කොහොමද maintenance කියන දේවල් ටික කරගෙන යන්නේ කියන එක. ඒ වගේම maintenance කියන එක සිද්ධ වෙන අවස්ථාවල් තමයි එකක් ඔය ටෙස්ට් කරනකොට හම්බෙච්ච නැති බග් එකක් දෝෂයකට අපි බග් එකක් කියලා කියනවා. බග් එකක් හම්බුනොත් ඒක ඕකේ කරලා දෙන්න. ඊළඟට අලුත් ටෙක්නොලොජි එකක් ඇබ්සෝබ් කරගන්න. ඒ කියන්නේ මොකක් හරි එක්කෝ අලුත් සිස්ටම් අලුත් software version එකක් නැත්නම් අලුතෙන්ම මොකක් හරි ටෙක්නොලොජි එකක් software වලට සම්බන්ධ වෙන එහෙම දෙයක් අරගන්න. ඊළඟට security updates වගේ යනකොට ඒ වගේ දේවල් වලට එකතු කරගන්න. නැත්නම් අලුත් requirement එකක් ආවොත් අපේ ඉන්න client අලුතෙන් දෙයක් අවශ්‍ය වුණොත් පද්ධතියට එකතු කරගන්න ඒ හා සම්බන්ධයෙන් නඩත්තු කිරීම කියන දේවල් සිද්ධ කරලා දෙනවා. එතකොට ඔය නඩත්තු කිරීම කියන තැනින් system development life cycle එක SDLC එක නතර වෙනවා. right? එතකොට මුළු පාඩමම අපි කතා කරේ ඔය SDLC එක සම්බන්ධයෙන්. මේ ඉස්සරහට තියෙන මේ commercial off the shelf කියලා කියන්නේ වෙනම කතාවක්. ඒක ගැන අපි කතා කරමු. අර උඩ අපි මගහැරලා ආපු මොඩල්ස් ටික ගැන කතා කරලා. දැන් අපිට මොඩල් එක ගැන කතා කරන්න පුළුවන්. දැන් මේ අපි මෙච්චර වෙලා කතා කරේ ඇඳුමක් ගැන නම් දැන් අපි කතා කරන්න හදන්නේ ඇඳුම මහන්න පුළුවන් ක්‍රම ගැන. right? උදාහරණයක් විදිහට අපි ටී-ෂර්ට් එකක් ගැන නම් මේ කතා කරේ. දැන් ඊට පස්සේ අපි කතා කරනවා ටී-ෂර්ට් එක මහන්න පුළුවන් මොඩල්ස් ගැන.
right කොළ එක තියෙද්දි මහන්න පුළුවන් කොළලස් මහන්න පුළුවන් නේද හම් කට් කරලා මහන්න පුළුවන් slim fit කරලා මහන්න පුළුවන් regular fit කරලා මහන්න පුළුවන් අන්න ඒ වගේ ඒ අදාළ software එක හදාගන්න පුළුවන් models ගැන තමයි අපි කතා බහ කරන්නේ right හරි එතකොට ටියුට් එකේ මෙන්න මෙතනට ඒ කියන්නේ මුලම pages ටික SDLC පටන් ගන්න කලින් මෙන්න මේ page එක මෙන්න මෙතනට එන්න කට්ටියම සිස්ටම් අර විවිධාකාරයේ සිස්ටම්ස් කතා කරලා නතර කරපු තැන. එතකොට මෙතන කතා කරලා තියෙනවා සිස්ටම් ඩෙවලොප්මන්ට් ලයිෆ් සයිකල් මොඩල්ස් ගැන. එතකොට right මූලික කියන්නේ පළවෙනි මොඩල් එක විදිහට කතා කරන්නේ waterfall මොඩල් එක ගැන. waterfall මොඩල් එක කියලා කියන්නේ දැන් practically බොහෝම අඩුවෙන් පාවිච්චි කරන මොඩල් එකක්. හේතුව තමයි මේ waterfall මොඩල් එකට අදාළව වැඩ ටික සිද්ධ වෙනවා නම් මේකේ වැඩ සිද්ධ වෙන්නේ pace by pace. right? ඒ කියන්නේ එක අදියරෙන් අදියර. ඒ කියන්නේ අපි සිස්ටම් එක ඩිෆයින් කරගන්න එක මුලින් කරනවා. කරලා එතනදී හරියටම සිස්ටම් එක ඩිෆයින් කරගන්නවා. ඊට පස්සේ තමයි ඒක ඇනලයිසින් පාර්ට් එකට දාන්නේ. ඒතර ඇනලයිසින් කරන අතරතුර ආයෙත් ඩිෆයින් කරගන්න යන්නේ නැහැ. මූලික විශ්ලේෂණය කරන්න යන්නේ නැහැ. right? එතකොට ඔය මෙතඩ් එකේදී ගොඩක් වෙලාවට මේ එක එක කාර්ය කරන්න හයර් කරන කට්ටිය අපි කියනවා මේ hire and fire method එකට තමයි වැඩ කරන්න කියලා. කියන්නේ අරගන්නවා තමන්ගේ වැඩේ කරනවා ඊට පස්සේ එයා අස් වෙනවා හෝ ඒ කොන්ට්‍රැක්ට් එක ඉවර වෙනවා. එතකොට ඔය මෙතඩ් එකට වැඩේ කරොත් සමහර වෙලාවට බොහොම අඩු වියදමකින් ප්‍රොජෙක්ට් එක ඉවර කරගන්න පුළුවන්. හැබැයි වෙනස් කිරීම බෑ. right? එතකොට ඩිෆයින් කරගෙන මූලිකව අඳුනගත්තයින් පස්සේ ඒකේ definitions ටික දෙනවා analyze කරන කෙනාට. එයා analyze කරලා දෙනවා. analyze කරලා දුන්නායින් පස්සේ දෙනවා design කරන කෙනාට. එයා design කරලා දෙනවා. දැන් design කරන අතරතුරේ තව එකක් analyze කරන්න බෑ. analyze කර දෙන්න බෑ. මොකද analyze කරන team එක දැන් ඔයගොල්ලන්ගේ total project team එකේ නෑ. analyze කරලා design කරලා ඉවරනායින් පස්සේ development වලට දෙනවා. develop කරලා ඉවරනායින් පස්සේ test කරන්න දෙනවා. test කරන්න ඉවරනායින් පස්සේ implement කරන්න දෙනවා. implement කරන්න දුන්නායින් පස්සේ maintenance කරන කට්ටියට දෙනවා. එතකොට නැවත පිටුපසට යෑමක් මේ මොඩල් එකේ කරගන්න බෑ. ඒතකොට ප්‍රායෝගිකව ප්‍රැක්ටිකල් වර්ල්ඩ් එකේ ඔහොම ප්‍රොජෙක්ට්ස් හරිම අඩුයි. හිතා ගන්න බැරි තරම්. එතකොට ඔය වගේ ප්‍රොජෙක්ට් එකක් ඒ කියන්නේ waterfall කියන මොඩල් එකට හැඩගැහෙනවා නම් යූසර්ට හැකියාව තියෙන්න ඕනේ. ඒ කියන්නේ ක්ලයන්ට් හැකියාව තියෙන්න ඕනේ. එයාට අවශ්‍ය මොනවද කියන එක one shot කියලා ඉවර කරන්න. ඒ කියන්නේ හම්බෙන මීටින් එකේ හෝ දෙකේ හෝ තුනේ හෝ කතා කරලා ඉවර කරන්න. අතරමඟදී නැවත ඇවිල්ලා කියන්න බෑ මට මෙහෙම දෙයක් කරගන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඔක අපි අර කාර් එකේ මොඩල් එකට දැම්මොත් ක්ලයන්ට් ඇවිල්ලා කියන්න ඕනේ හරි මට ඕනේ මෙන්න මේ જાතියේ කාර් එකක් මෙන්න මේ හැඩේ මේ විදිහේ ඔහොම කියලා. පස්සේ ඇවිල්ලා කියන්න බෑ මම පාටට කැමති නෑ වෙන පාටක් ඕනේ ටයර් සයිස් එක මේක බෑ මට වෙන ටයර් සයිස් එකක් ඕනේ එහෙම මේක මෙච්චර ලොකු වෙන්න බෑ පොඩි වෙන්න ඕනේ එහෙම කතන්දර කියන්න බෑ. right? එතකොට ඒක නිසා මේ මොඩල් එක ගොඩක් රිජෙක්ට් වෙච්ච මොඩල් එකක්. ඒ කියන්නේ රිජෙක්ට් කරනවට වඩා ඇත්තටම භාවිතය ඊටාම අඩු මොඩල් එකක්. සහ මේක කරනවා නම් ක්ලයන්ට් සම්පූර්ණ පික්චර් එකම කියන්නේ එයාට අවශ්‍ය දේ හරිය විදිහටම කියලා ඉවර කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඊළඟට කතා කරන මොඩල් එක සර්පිල ආකෘතිය කියන එක ස්පයිරල් මොඩල් කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. මේ ස්පයිරල් මොඩල් එකේ තියෙන වැදගත්කම තමයි ස්පයිරල් මොඩල් එක ලොකු මූලිකත්වයක් දීලා තියෙනවා රිස්ක් එක ඇනලයිස් කරනවා කියන වැඩේට. ඒ කියන්නේ කවුරු හරි මොකක් ඕගලන්ගේ ප්‍රශ්නයකදී රිස්ක් එක ඇනලයිස් කරන මොඩල් එකක් සම්බන්ධයෙන් යමක් කතා වෙනවා නම් හොඳට මතක තියාගන්න ඒ කතාව වෙන්නේ ස්පයිරල් මොඩල් එක නැත්නම් සර්පිල ආකෘතිය ගැන කියලා. එතකොට මේ එක ස්පයිරල් එකක් දැන් ඔයගොල්ලෝ මේ පින්තූරේ පේන්නේ එක ස්පයිරල් එකක්. මේ එක ස්පයිරල් එකක් රන් වෙනකොට අර අපි SDLC එකේ කතා බහ වෙච්ච ඔක්කොම දේවල් ටික එක වතාවක් සිද්ධ වෙනවා. දැන් මේ විදිහට තමයි ඇත්තටම මේ software products version by version නිකුත් කරන වැඩේ කරන්නේ.
Windows අරගත්තත් Windows execute වෙන්නේ මේ spiral model එකට. Windows මුල්ම කාලේ පළවෙනි version එක හැදුවා. ඒක හදලා release කරා. release කරලා ඊට පස්සේ ඒකෙන් එන feedback සහ developers ලගේ තව ideas අරගෙන ඒ version එකම තව දුරටත් ඒගොල්ලෝ වැඩි දියුණු කරනවා. ඒතකොට ඒක ඊළඟ spiral එක කියලා අපි කියනවා. right? එතකොට මේකේ තියෙන වටිනාකම තමයි එකක් version by version අපිට product එක එළියට දාන්න පුළුවන්. ඒක හරියට හරි ප්‍රායෝගික විදිහක්. මොකද ඕනම දෙයක් ගොඩනගන්නේ මේ විදිහට නේද? ඉස්සරම දැකපු mobile phone එක නෙවෙයිනේ දැන් තියෙන්නේ. ඒක හිමින් ඇවිල්ලා develop වෙලා නේද? ගොඩ නැගිච්ච ඒ කියන්නේ හොඳ mobile phone එකක් තමයි smart phone එකක් තමයි දැන් අපි පාවිච්චි කරන්නේ. ඒතකොට ඒක අර කලින් ඒවයි තිබ්බ requirements එකතු කරගෙන අලුත් දේවල් එකතු කරගෙන හැදිච්ච දෙයක්. ඒක නිසා දැන් software එකක් පැත්තෙන් ගත්තත් user කියන්න පුළුවන් නැත්නම් client කියන්න පුළුවන් මගේ major requirements ටික මේවා මූලිකව මට ඔළුවේ තියෙන මෙන්න මේ දේවල් ටික මට මෙන්න මේක කරලා දෙන්න. ඊට පස්සේ නැවත මේක වැඩි දියුණු කිරීමක් කරගන්න අවශ්‍ය නම් ඒ ගැන කතා බහ කරලා ඒක තවත් විදිහකින් තවත් ප්‍රොජෙක්ට් එකක් විදිහට වැඩි දියුණු කරගමු. ඒ විදිහට version by version softwares out කරන නැත්නම් අප්ඩේට් කරගන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි අපි ස්පයිරල් මොඩල් එක කියලා කියන්නේ. ඒතර මේකේ මුලින්ම අර අපි කියපු විදිහට ඔය කොළ පාට හරිය මම පෙන්නලා තියෙනවා concept requirements ටික බලනවා. මේකේ වැඩිපුරක් දේවල් තියෙනවා. risk එක analyze කරනවා. prototype එකක් හදනවා කියලා එකක් තියෙනවා. අනුරුවක් හදා ගන්නවා. ඊළඟට plan එක deploy කරනවා. ඔය risk analysis එක හැම පැත්තෙම වෙනවා. ඒ කියන්නේ නිරන්තරයෙන් සිද්ධ වෙනවා ඒක. ඒ කියන්නේ යම් කිසි කොටසක් ඉවර කරනවා risk එක analyze කරනවා. යම් කිසි කොටසක් ඉවර කරනවා risk එක analyze කරනවා. ඒ කියන්නේ risk analyzing කියන එක සෑහෙන දුරට සිද්ධ වෙන දෙයක් තමයි spiral model එක කියලා කියන්නේ. ඊට පස්සේ මේ spiral එක අවසානයේ detail design කරලා code කරලා test කරලා implement කරලා release කරනවා. එතකොට එක version එකක් එළියට ආවා හා සමානයි. ඒතර spiral model එකේම එක්තරා ආකාරයක ඒකට ටිකක් ළඟම විදිහක් තමයි මේ agile method එක කියලා කියන්නේ. සුචල්්‍ය ආකෘතිය කියලා කියන්නේ. මේ agile method එකේ තියෙන එකම වෙනස අර spiral එකේ නම් පුළුවන්නේ version එකක් එළියට දාන්න. දැන් මේ සුචල්්‍ය ආකෘතිය agile එකේදී මේ total එක ඒ කියන්නේ total software එක එළියට වැටෙන්නේ මේ වගේ මේ sprints කීපයක් ගිහිලා කියලා අපි කියනවා. sprint එකක් කියලා කියන්නේ අර sprint එකක් දිගෑරියම අපිට හම්බෙන එක මුදුවක් වගේ කොටසක්. එතකොට මේ එක sprint එකක් run කරලා බලනවා user ගේ requirement එක okay. එතකොට ඒකට user involvement වෙනවා, client උත් involve වෙනවා, හදන කට්ටියත් involve වෙනවා. ඒ බලලා දැනට තියෙන අවශ්‍යතාවන් ටික plan කරලා design කරනවා, build කරනවා, test කරනවා, ඊළඟට launch කරලා බලනවා. ඊට පස්සේ තව මොනවා හරි මේකට add වෙන්න ඕනේ කියලා ඒගොල්ලන්ට හිතුනොත් නැවත වතාවක් ආයෙ plan කරනවා, design කරනවා, build කරනවා, test කරනවා, launch කරනවා. ඒතකොට මෙතනදී වෙන්නේ මේ final product එක එළියට එන්නේ මේ වගේ චක්‍ර කීපයක් ගිහිල්ලා. දැන් spiral එකේ එහෙම නෙවෙයි. spiral එකේ first spiral එක ඉවර වෙනකොට version එක පාවිච්චි කරන්න පුළුවන්, release කරන්න පුළුවන්. මේගොල්ලන්ට release කරන්න බෑ. මේගොල්ලෝ කරන්නේ launch කරනවා කියලා කියන්නේ අර first product එක first version එක නැත්නම් beta version එක වගේ එක අරගෙන ඒක නැවත තව අලුත් requirements මොනවද දෙන්න ඕනේ කියලා බලලා ඊළඟ sprint එක යවනවා. ඔය විදිහට sprints කීපයක් යනකොට final product එක එළියට එනවා. මේකේ තියෙන වටිනාකම තමයි මේ ගොඩක් වෙලාවට perfect output එකක් එළියට එන්නේ. right? ඒ කියන්නේ ගොඩාක් testing කරලා ගොඩාක් alterations කරලා ගැලපෙනම විදිහට හදලා හොඳ දෙයක් තමයි එළියට එන්නේ. right? අර උඩ තිබ්බ spiral version එක එහෙම නෙවෙයි. basic එකක් මුලින් එළට දැන් මතකයිනේ ඔයගලන්ට නම් මතක නැතුව ඇති. මට මතකයි අපි Windows පාවිච්චි කරනකොට Windows 96 97 වගේ පාවිච්චි කරනකොට නේද? ඒකයි අද කාලේ තියෙන OS එකකුයි compare කරොත් අහසට පොළොව. නමුත් ඒක අපිට පාවිච්චි කිරීමේ හැකියාව දීලා තිබුණා. right? ඒ විදිහට තමයි spiral එක වැඩ කරේ. sprint එක නිතරම යන්නේ final product එකක් එළියට එන විදිහට. ඒවයි නැවත versions හැදීමක් නැහැ. ඒගොල්ලෝ product එක එළියට දානවා. අනිත් එක වෙනම product එකක්. මූලාකෘතිකරණය prototyping කියලා කියන්නේ
අර වචනේ හැටියටම ගැලපෙන විදිහක් තියෙන්නේ. මේක ගොඩක් වෙලාවට මැච් කරගන්න පුළුවන් තැනක් තමයි මේ ආකිටෙක්චර්ස්ලට. අපි ආකිටෙක්චර් කෙනෙකුට දුන්නොත් නේද? බිල්ඩින් එකකට හරි ගේයකට හරි ප්ලෑන් එකක් ඇඳලා අපිට පෙන්වන්න කියලා දැන් ගොඩක් කට්ටිය ඒක 3D බිල්ඩ් කරලා පෙන්නනවා. ඉස්සර කරේ මොඩල් එකක් හදලා පෙන්නනවා. කාඩ්බෝඩ් වලින් හරි මොඩල් එකක් හදලා පෙන්නනවා. මෙන්න මේ විදිහට තමයි වැඩේ සිද්ධ වෙන්නේ කියලා. අන්න ඒකට තමයි ප්‍රොටෝටයිප් එක කියලා කියන්නේ. right? එතකොට මෙතනදී සිද්ධ වෙන්නේ මේ පින්තූරෙන් පෙන්ලා තියෙන විදිහට මූලික විමර්ශනය කරලා ඉවරුණයින් පස්සේ මූලික විමර්ශනය කරලා ඉවරුණයින් පස්සේ තියෙන රික්වයර්මන්ට්ස් ටිකට අදාළව ප්‍රොටෝටයිප් එක ඩිසයින් කරනවා. ප්‍රොටෝටයිප් එක හදනවා. හදලා කස්ටමර්ට පෙන්නනවා ඒක. right? ඒක හරියට අර ආකිටෙක්චර් අපිට මේ අපි හදන්න අවශ්‍ය ගෙදර එයා 3D මොඩල් කරලා පෙන්නනවා හා සමානයි. ඒතර අපි කියනවා ඒක බලලා රයිට් සාලේ මේ විදිහට වෙනස් වෙන්න ඕනේ. මේ කාමර මේ විදිහට වෙනස් වෙන්න ඕනේ. මේ තැන් වල පාට වෙනස් වෙන්න ඕනේ කියලා ඒ ප්‍රොටෝටයිප් එක අපි ඩෙවලොප් කරනවා. ඔය විදිහට ක්ලයන්ට් ඇන්ඩ් ප්‍රොජෙක්ට් ටීම් එක අතර සාකච්ඡාවක් ගිහිල්ලා ප්‍රොටෝටයිප් එක ෆයිනලයිස් කරගන්නවා. right? ඒ කියන්නේ ගේ හදන්න ඕනේ නම් ගේ ෆයිනලි කොහොමද හැදෙන්නේ කියන එක ෆයිනල් කරගන්නවා. ආයි ඒක වෙනස් කරෙන්නක් නැහැ. ඊට පස්සේ තමයි ප්‍රොටෝටයිප් එක දිහා බලාගෙන ඩෙවලොප්මන්ට් එක දිගටම යනවා. right? එතකොට ඒ ප්‍රොටෝටයිප් එකට අදාළව ඩෙවලොප් කරලා ටෙස්ට් කරලා මේන්ටේන් කරන්න එන්නේ ෆයිනල් ප්‍රොඩක්ට් එක. ආයි නැවත ඒකේ රිවිව් කිරිලි වෙනස් කිරිලි නැවත ඩිසයින් කිරීම ඒව මොකුත් නැහැ. ඒව ඔක්කොම ප්‍රොටෝටයිප් එකේ අනුරුවේ කරලා තියෙනවා. right? ඒක තමයි ප්‍රොටෝටයිප් මෙතඩ් කියලා අපි කියන්නේ. ඔතනින් පහලට කතා කරනවා rapid application development කියලා එකක්. මේක ප්‍රොටෝටයිප් එකයි අපි ඊළඟට කියනවා linear development කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ඒක ටිකක් අර ස්පයිරල් නෙවෙයි waterfall එකට ළඟයි. මුත් එහෙමම නෙවෙයි. මේක සිද්ධ වෙන ක්‍රියාවලිය තමයි ක්‍රියාවලිය කිව්වම ඔයගලන්ට ඔළුවට ඒ කොහොමද කියන එක. මේකේ කරන්නේ requirements ටික analyze කරගෙන prototype එකක් හදනවා. හදලා prototype එක total final වෙනකන් ඉන්නේ නැහැ development පටන් ගන්න. prototype එකේ final වෙච්ච කොටස් ටිකට development පටන් ගන්නවා. right? ඒක හරියට අර දැන් අපි කාර් එකේ උදාහරණයක් ගත්තොත් prototype විදියට කාර් එකක් හැදුවොත් මේ විදියට කාර් එක හැදුවොත් අපි අර සෙල්ලම් බඩුව වගේ කායක කොටසෙන් කොටස හදලා ක්ලයන්ට් එක කතා කර සම්පූර්ණ ප්‍රොටෝටයිප් එකම ක්ලයන්ට් ඕන විදිහට හදා ගන්නවා. හදාගෙන තමයි මැනුෆැක්චර් කරන කෙනාට දෙන්නේ රයිට් මෙන්න හදන්න තියෙන දේ ඔයා හදන්න. මෙතනදි සිද්ධ වෙන්නේ කායකේ බේසික් ප්‍රොටෝටයිප් එක හදා ගන්නවා මුලින්ම. ඊට පස්සේ හිතන්නකෝ එන්ජින් එකට අදාළව තියෙන දේවල් ටික ෆයිනලයිස් කරා කියලා. එතකොට ඒක දෙනවා මැනුෆැක්චර් කරන කෙනාට හරි එන්ජින් එක ෆයිනලයිස් වෙලා තියෙනවා ඒක හදන්න. ඒක සම්පූර්ණයෙන් හදන්න. දැන් කලින් ප්‍රොටෝටයිප් එකේදී එහෙම නැහැ. එන්ජින් එකයි ටෝටල් කායකම ෆයිනලයිස් වෙන්න ඕනේ වැඩ කරන්න පටන් ගන්න. ඒතර මේ ඒකයි මේකට මේ රැපිඩ් ඇප්ලිකේෂන් කියලා කියන්නේ. ශීඝ්‍ර විදිහට ඩෙවලොප් වීමක් මේක සිද්ධ වෙන්නේ. එතකොට සමහර ලාවට ප්ලෑනින් ප්‍රොටෝටයිප් එක ෆුල් ෆයිනල් වෙන වෙලාවට වෙනකොට ෆයිනල් ප්‍රොඩක්ට් එකේ යම් කිසි කොටසක් හැදලා ඉවරයි. ඒතර මේක අඩු කාල ප්‍රමාණයක් ඇතුලේ වැඩේ ගොඩ දාගන්න තියෙන ෆයිනල් ප්‍රොඩක්ට් එක හදාගන්න තියෙන මොඩල් එකක්. ඒතර ඒකයි මම කිව්වේ අර iterative type එකක්. ප්‍රොටෝටයිප් එක ඕකේ කර යන ඔය කැරකෙන iterate වෙන ආකාරයක් තියෙනවා සහ පැත්තෙන් construction ගිහිල්ලා නිෂ්පාදනය වෙන ක්‍රමවේදයක් තියෙනවා. right. හරි. ඔය කියපු මොඩල්ස් ටික ක්ලියර්ද? ඔය ටික තමයි අපිට මොඩල්ස් විදිහට කතා බහ කරන්න තියෙන්නේ. දැන් අපි ඔය තියරි දැන් මෙහෙම කතා කරාට මේ දේවල් ඇත්තටම MCQ වලට වගේ තමයි කවර් කරගන්න තියෙන්නේ. මේවා ගොඩක් වෙලාවට සෙකන්ඩ් පේපර් එකේ කතා බහ කරන්න සහ බ්‍රීෆ් කරලා ලියන්න යන ප්‍රමාණය ගොඩක් අඩුයි. right. ළමයි කන්ෆර්ම් කරන්න මේ වෙනකන් ක්ලියර්ද කියන එක. එතකොට ඉතිරි ටිකේ පිටු
දෙක තුනක් තියෙනවා. ඒක කතා කරලා අපිට සෙෂන් එක ඉවර කරන්න පුළුවන්. හරි. එම්නම් යමු අපි ටියුට් එකේ තියෙන අන්තිමම පිටු කීපය කතා කරන්න. ඒක කතා කරාම වැඩේ ඉවරයි. right. මේ අන්තිමටම කතා කරන්න තියෙන ටිකෙන් අපිට කතා බහ කරන්න තියෙන්නේ දැන් මෙච්චර වෙලා මේ පාඩමේ අපි කතා කරේ මේ custom developed software එකක් ගැන. ඒ කියන්නේ හරියට අපි මේ ටේලර් ෂොප් එකකට ගිහිල්ලා අපේ ඇඟේ තියෙන මිම්ම දීලා අපි සාමාන්‍යයෙන් කෝට් එකක් මහනකොට ඒ වගේ දෙයක් තමයි අපි කරන්නේ. අපි කෝට්ස් මහන තැනකට ගිහිල්ලා කියනවා අපේ මෙෂර්මන්ට් අරගෙන අපිටම ගැලපෙන කෝට් එකක් මහන්න කියලා. අපි සාමාන්‍යයෙන් ටී-ෂර්ට් එකක් ෂර්ට් එකක් මිලදී ගන්නකොට නේද? දැන් ඕගලන්ගේ ඉස්කෝලෙන් හම්බෙන රෙදි ටික හතට හම්බුනාම ඕගොල්ලෝ නේද යුනිෆෝම් එක මහගන්නෙත් එහෙමනේ. ඒක රෙදි ටික ගිහිල්ලා දීලා ටේලර් කෙනෙක් ගාවට තමයි ඔයා යන්නේ. ඒතකොට ටේලර් ඔයාටම ගැලපෙන ඔයාගේම මෙෂර්මන්ට් වලට අදාළව තමයි ෂර්ට් එක මහන්නේ. හැබැයි අපි ටී-ෂර්ට් එකක් වගේ දෙයක් ගන්නවා නම් කඩේට ගිහිල්ලා මිලදී ගන්නවා අපිට ගැලපෙන නේද? large, XL, small, medium කියලා තියෙනවා. ඒතකොට සමහර වෙලාවට නේද අපි XL එකයි large එකයි අතරමැද්ද ඉන්නවා. නමුත් අපිට තෝරන්න වෙනවා XL එකක් අඳිනවද large එකක් අඳිනවද කියලා. අපිට අතරමැද size එකක් ඉල්ලන්න බෑ. ඒතකොට ඒක custom made නෙවෙයි. ඒතකොට ඒ වගේ මෙන්න මේ COTS කියලා කියන්නේ commercial off the shelf packages කියලා කියන්නේ ඔන්න මම කිව්වා වගේ අර large XL medium small වගේ sizes වලින් තියෙන ඇඳුම් වගේ. කියන්නේ system එක හදලා තියෙන්නේ. already හදලා තියෙන්නේ. අපිට ගිහිල්ලා system එක යම්කිසි මුදලක් දීලා purchase කරගෙන එන්න පුළුවන්. හැබැයි ඒක අපිට ඕන විදිහට නෙවෙයි හදලා තියෙන්නේ. අපිට ඕන දේවලුත් ඒකේ තියෙනවා. අවශ්‍ය නැති දේවලුත් ඒකේ තියෙනවා. right? ඔතන තියෙන ලොකුම benefit එක දැන් ඕක ඔයගලන්ට හොඳට මැච් කරගන්න පුළුවන් ඔය office package එකට. දැන් office package එකක් හැම ආයතනයකම පාවිච්චි කරන system එකක්. ඉතින් system එකක් කියලා කියන්නේ තමන්ගේ වැඩේ කරගන්න. ඒක computer system එකක් නොවුනට ඒකත් software එකක්. දැන් අපි කතා කරන්නේ software එකක් manage කරගන්න විදිහ. ඒතර office package එක අපි අරගන්නකොට අපි මුදල් දීලා office package එක ගත්තොත් අපිට නේද office package එක ඇතුලේ word, excel, powerpoint, database තව ගොඩාක් ඒවා හම්බ වෙනවා. ඕකට අපිට comparatively ලොකු මුදලක් ඉන්වෙස්ට් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් word, excel, powerpoint වගේ දේවල් මටම කියලා software company එකකින් හදාගන්න ගියොත් ඒකට මට මිලියන්ස් ගාණක් වියදම් කරන්න වෙන්න පුළුවන්. හැබැයි අපි කඩෙන් අරගන්නකොට නේද pirated softwares කියලා නෙවෙයි මම කියන්නේ. license version එක අපි මිලදී ගන්නකොට රුපියල් 10000ක් 15000ක් අතරේ අපිට පුළුවන් office package එක purchase කරන්න. එතකොට ඒකේ අපිට උවමනා දේවලුත් තියෙනවා උවමනා නැති දේවලුත් තියෙනවා. අපි office package එක ගත්තොත් අපි අරගත්තොත් අපි පාවිච්චි කරන්නේ ඕකේ word, excel, powerpoint කියන තුන විතරයි ගොඩාක් දුරට. database ඉඳලා හිටලා පාවිච්චි කරන්නේ. තව තියෙනවා ඕකේ නේද ඔය line drawings කරන්න තියෙනවා ඊළඟට flow charts අඳින්න ක්‍රම තියෙනවා page මේක් කරන්න softwares තියෙනවා ඒවා සමහරවිට පාවිච්චි වෙන්නේවත් නැහැ. හැබැයි අපි මේ දේවල් වලට මුදල ගෙවලා ඉවරයි. හැබැයි ඒක comparatively අපිට ලාභයි. මොකද ලොකු මුදලක් වියදම් කරන්න අවශ්‍ය නැහැ අපේ වැඩේ satisfy වෙනවා. ඒ වගේම තමයි ඒක මේ නඩත්තු කරන්න ගියාම පොඩ්ඩක් විතර අපිට පොඩි ගැටලු වලට එනවා. ඒ කියන්නේ අපිට මොකක් හරි මේන්ටෙනන්ස් ප්‍රශ්නයක් ආවොත් ඒක සමහරලාට කරන්න නැතුව අතහැරලා දාන්න වෙනවා. එහෙම නැත්නම් ලොකු මුදලක් වියදම් කරලා මේ මේන්ටෙනන්ස් පාර්ට් එක කරගන්න ඕනේ. මොකද කවුරුත් වග කියන්නේ නැහැ ඕකට කම්පැනි එක විතරයි වග කියන්නේ. ඒතර කම්පැනි එකෙන් අලුතෙන් දෙයක් කරනවා කියලා කියන්නේ ඒගොල්ලෝ ලොකු මාකට් එකක් ફોකස් කරලානේ ප්‍රොඩක්ට් එක හදන්නේ. ඒකට වෙනම දෙයක් අමුණ ගන්නවා කියන එක ටිකක් මිල අධික වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔය COTS කියන packages හදන්නේ කියන්නේ global solution එකක් විදිහට. ඒ කියන්නේ global කියලා කියන්නේ universal solution එකක් විදිහට. හැමෝටම ගැලපෙන ඒවා දාලා. ඒතර සමහරවිට මම පාවිච්චි කරන්නේ ඕකේ Word Excel විතරක් වෙන්න පුළුවන්. තව කෙනෙක් office package එක ගන්න PowerPoint වලට විතරක් වෙන්න පුළුවන්. තව කෙනෙක් database පැත්තකට විතරක් වෙන්න පුළුවන්. හැබැයි අපි හතර දෙනාටම අවශ්‍ය දේවල් ටික package එක ඇතුලේ තියෙනවා.
ඒ වගේම තමයි මේ ඕක අපිට අඳුන ගන්න යන කාලේ කියන්නේ ඕවා හදන්නේ ගොඩක් යූසර් ෆ්‍රෙන්ඩ්ලි විදිහට. මොකද ලොකු රිසර්ච් එකකට අදාළව මිනිස්සුන්ගේ උවමනාවන් හරියට තේරුම් අරගෙන ඒකට ගැලපෙන විදිහට තමයි software එක product manufacture වෙලා එන්නේ. ඒත් ඒවා පොඩක් ඒකට ප්‍රැක්ටිස් එකක් අරගන්න ලොකු අපහසුතාවයක් නැහැ. හැබැයි අනිත් පැත්තෙන් කවුරුත් ඇවිල්ලා ඔයාලට ප්‍රැක්ටිස් එකක් දෙන්නේ නැහැ. ඒ කියන්නේ ට්‍රේනින් එකක් දෙන්නේ නැහැ. අපිම ඉතින් ඒක තේරුම් අරගන්න ඕනේ. නැත්නම් ඔය අපිට දීලා තියෙන සමහර රිසෝසස් වීඩියෝ ටියුටෝරියල්ස් වගේ දේවල් බලලා අපි මේක ඕකේ කරගන්න ඕනේ. right එතකොට මේ COT සිස්ටම් වල තියෙන අවාසි තමයි අපේ අවශ්‍යතාවයට කියන්නේ අපේ අවශ්‍යතාවය කියන්නේ වර්ඩ් පැකේජ් එකක් අරගෙන අපිට කතා කරන්න ටිකක් අමාරුයි. අපිට කියන්නේ බිස්නස් එකක් පැත්තෙන් අරගත්තොත් බිස්නස් එකකට අදාළව ඒගොල්ලෝ යන මෙතඩ් එකටම ගැලපෙන ආකාරයේ COTS packages තියෙන්න බෑ. නැති වෙන්න පුළුවන්. ප්‍රැක්ටිකලි තියෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ යම් කිසි ක්‍රියාවලියක් කරගෙන යනවා නම් අර COTS package එකක් අරගෙන ඒ ක්‍රියාවලිය කරන්න හිතනවා නම් ඒගොල්ලන්ට සමහර වෙලාවට එක්කෝ ඒගොල්ලන්ගේ ක්‍රියාවලිය යම් ප්‍රමාණයක් වෙනස් කරගන්න වෙනවා. අර COTS package එකට ගැලපෙන විදියට හැඩගැහෙන්න. ඒක සිස්ටම් එක පාවිච්චි කරන කට්ටියට යූස් කරන කට්ටියට ටිකක් අමාරු වෙන්න පුළුවන්. අකමැති වෙන්න පුළුවන්. right ඊළඟට දැන් මේක අලුත් කෙනර සාමාන්‍ය ක්‍රමවේදයට වඩා වෙනස් පාරක යන්න වෙන නිසා ඒ ඉගෙන ගන්න තියෙන දේ සමහර වෙලාවට සංකීර්ණ වෙන්න පුළුවන්. right දැන් ඔය COTS packages වල දේ මේ දවස්වල ගුරුවරු සෑහෙන්න එක්ස්පීරියන්ස් කරනවා. විශේෂයෙන්ම IT ටීචර්ස්. මොකද ඉස්කෝලේ හැම එකම දැන් යන්නේ ඔන්ලයින් දාගෙන උගන්වන මෙතඩ් එකකට. එතකොට ඒ ඔන්ලයින් පැකේජ් එක Teams වේවා Zoom වේවා ඒ දේවල් දැන් ඉස්සර සාමාන්‍ය පද්ධතියේ සාමාන්‍ය පාසල් පද්ධතියේ තිබ්බ දේවල් අපිට ඔන්ලයින් ඇප්ලයි කරගන්න වෙනවා. ඇටෙන්ඩන්ස් මාක් කරගන්න විදි හොයන්න ඕනේ. දැන් අපි මට එන ප්‍රායෝගික ප්‍රශ්න මම ඔයගොල්ලන්ට කියනවා. ඇටෙන්ඩන්ස් ඒ කියන්නේ ළමයි හැමෝම කීයක් ආවද? මොකද සමහර ලාට ඔන්ලයින් සෙෂන් එකක් ගන්න සෙක්ෂන් එකකට. ඒතර සෙක්ෂන් එකේ බලා ගන්න ඕනේ එක එක පන්තියෙන් කී දෙනෙක් ආවද කියලා. ඒතර එහෙම එකක් අපි කලින් කරලා නැහැ. නමුත් අපි ඒකට හුරු වෙන්න වෙනවා. right නමුත් අපිටම කියලා සිස්ටම් එකක් හදාගත්තා නම් අපිට කියන්න පුළුවන් හදන කෙනාට අපිට මෙන්න මේ අවශ්‍යතාවන් එනවා ඒක සෙට් කරගන්න විදිය කියලා දෙන්න. දැන් ඔය ඇටෙන්ඩන්ස් මාක් කරන ඩවුන්ලෝඩ් කරන එක සම්බන්ධයෙන් මේ දවස්වල පොඩි ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. ඒකට සොලියුෂන්ස් හොයනවා. right කොහොමද පන්ති වශයෙන් වෙන් කරලා කොහොමද මේ වැඩේ කරගන්න කියන එක. සොලියුෂන්ස් තියෙනවා. නමුත් අපි ඒක අර ඉන්ටග්‍රේට් කරගන්න ගියාම ප්‍රායෝගික ගැටලු වෙන තැන් තියෙනවා. ඒ වගේ කියන්නේ ඒක තමයි අර අපේ ඉස්කෝලේ තියෙන බිස්නස් ප්‍රොසෙස් එක නැත්නම් ඉස්කෝලේ තියෙන ප්‍රොසෙස් එකකට වඩා වෙනස් software එකෙන් දෙන ප්‍රොසෙස් එක. ඒතර අපිට ඒකට හැඩ ගහින්න වෙනවා. ඒක අවාසියක්. දැන් දැන් ඉස්කෝලයක් කියලා කියන්නේ බිස්නස් ඕගනයිසේෂන් එකක් නෙවෙයිනේ. ලාභ ලබා ගැනීමේ ව්‍යාපාරයක් පැත්තෙන් අරගත්තොත් සමහර වෙලාවට COTS package එකක් ගැන නිවැරදි දැනුමක් නැතුව හරියට හොයලා බලන්නේ නැතුව පර්චේස් කරන්න කියොත් ඒක ව්‍යාපාරයේ කඩා වැටීමට හේතුවක් වෙන්නත් පුළුවන්. මොකද ලොකු මුදලක් වියදම් කරලා ලොකු ප්‍රාග්ධනයක් යොදවලා අරගන්න දේ වැඩක් නැති වෙන්න පුළුවන්. ඒතර සල්ලිත් නැහැ සිස්ටම් එකෙන් වැඩකුත් නැති වෙනවා. right ඒ වගේම තමයි මේකම කතා කරලා තියෙනවා මේ සම්මත ව්‍යාපාරික යෙදුම් කියලා මෙතන මේ කතා කරලා තියෙන්නේ මොනවාද? අපි කියලා හදාගන්න systems නැත්නම් අර උඩ අපි කතා බහ කරපු SDLC එකට අදාළව කතා කරලා හදාගන්න system ඒව එහෙම නෙවෙයි හරියටම කියලා අවශ්‍යතාවයටම හදාගන්න පුළුවන් අපි යන process එකටම හදන්න පුළුවන් අපේ process එකටම හැබැයි ඒකේ තියෙන අවාසි තමයි විශාල ප්‍රාග්ධනයක් යොදවන්න වෙනවා විශාල මුදලක් වැය කරන්න වෙනවා පටන් ගැනීමේ පිරිවැය විදිහට ආරම්භ කිරීමේ පිරිවැය විදිහට ඉනිෂියල් කිරීමේ පිරිවැය විදිහට ලොකු අගයක් ඒක සමහරලාට මිලියන ගණන් වෙන්න පුළුවන් right ඒක නිසා හරියටම කරගත යුතු දෙයක් නමුත් සාර්ථක දෙයක්. එච්චර වේදම් කරන්න බැරි කෙනෙකුට පුළුවන් පෙරනිමි පැකේජ් එකක් නැත්නම් COTS පැකේජ් එකක් අරගන්න. මෙතන මේ පහළ කතා කරලා තියෙනවා ඔය මම කියපු බිස්නස් ප්‍රොසෙස් එක ගැන.
එතකොට මේ බිස්නස් ප්‍රොසෙස් එක ගැන උතන කියන්න හේතුව තමයි මේ බිස්නස් ප්‍රොසෙස් එකකයි කොට්ස් පැකේජ් එකකයි තියෙන ගැප් එක ඇනලයිස් කරන්න ඕනේ කියන කාරණේ ඔයගලන්ට කියලා දෙන්න. right? හරි. ඕක ගැන කතා කරලා අපිට ලෙසන් එක නතර කරන්න පුළුවන්. ඔය කියන්නේ බොහොම සරලව ඔයා හිතාගෙන ඉන්නවා නම් ඔයාගේ ආයතනයට කොට්ස් පැකේජ් එකක් පර්චේස් කරන්න. right? ඒ කියන්නේ දැනටමත් හදලා තියෙන සිස්ටම් එකක් පර්චේස් කරන්න. ඔයාට හොඳ ඒ කියන්නේ ආයතනයේ අයිතිකරුවා විදිහට නැත්නම් ආයතනය පාලනය කරන කෙනා විදිහට පැහැදිලි චිත්‍රයක් තියෙන්න ඕනේ. අරගන්න පැකේජ් එකෙන් මොකද්ද මම කරන්නේ? ඒක කොහොමද මේ ඕගනයිසේෂන් එක ඇතුලේ මේ වෙනකොට සිද්ධ වෙන්නේ? එතකොට අරගන්න පැකේජ් එකේ දැනට යන ක්‍රියාවලියයි අතර මිස්මැච් වෙන තැන් නැත්නම් ગેප් එකක් තියෙන තැන් මොනවද? ඊළඟට මේ ગેප් එක අඩු කරගන්නේ කොහොමද? මොකද ગેප් එක තියාගෙන වැඩ කරන්න බෑ. ગેප් එක මැච් කරගන්න ඕනේ. පොදු තැනකට එන්න ඕනේ. එතකොට මේ ગેප් එක මැච් කරගන්නවා නම් ඔයා තීරණය කරන්න ඕනේ කොහොමද ગેප් එක මැච් කරගන්නේ. ගන්න කොට්ස් පැකේජ් එක කවුරු හරි ඩෙවලොපර් කෙනෙකුට කියලා අපිට අවශ්‍ය පරිදි හදා ගන්නවද? වියදමක් යන වැඩක්. එහෙම නැත්නම් අපේ process එකක් කොට්ස් පැකේජ් එකට ගැලපෙන පරිදි වෙනස් කරනවා. ඔන්න ඔය මැපින් process එක ඒ පිළිබඳ දැනුම තියෙන ආයතනයේ ඒ පිළිබඳ දැනුම තියෙන හෝ ආයතනයේ එහෙම දැනුමක් තියෙන කෙනෙක් නැත්නම් ඒක අවුට්සෝස් කරලා හරි තව පිටින් පුද්ගලයෙක් අරගෙන හරි පිටින් ටීම් එකක් අරගෙන හරි මැච් කරලා හදාගත්තේ නැති වුණොත් බිස්නස් එකට සෑහෙන ලොකු අවාසියක් වෙනවා. ඒක ඒ සිස්ටම් එකක් පර්චේස් කිරීම නිකම් වියදමක් වෙලා යනවා. ඒ වගේම තමයි මේ වාසි අවාසි ගැන කියනකොට පොඩි එක දෙයක් මට කියන්න බැරි වුණා. custom tailored software එකක්. ඒ කියන්නේ අපිම කියලා හදාගන්න software එකක් ආයතනයකට වත්කමක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. ඒක ආයතනයේට වෙනමම ස්ට්‍රැටජි එකක්. වෙන කවුරුත් දන්නේ නැහැ ඒකෙන් වැඩ කරන්නේ කොහොමද කියලා. මගේ සිස්ටම් එක හදලා තියෙන්නේ මට ඕන විදිහට සහ මගේ ආයතනය වැටික් කරගන්න විදිහට. ඒක අපි කියනවා ඒක මේ කම්පිටිටිව් ඇඩ්වාන්ටේජ් එකක්. තරඟකාරී වාසියක් කියලා. ඒකට මගේ කම්පිටිටර්ට මග්ගාව තියෙන සිස්ටම් එක නැහැ. ඒක මට වාසියක්. හැබැයි කොට්ස් පැකේජස් වල ඔය කියන වාසිය නැහැ. හැමෝටම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මමයි තව එක්කෙනෙකුයි පාවිච්චි කරනවා නම් මේ දෙකේ වෙනසක් නැහැ. ඒක competitive advantage එකක් වෙන්නේ නැහැ. right. ඔය ටික තමයි අපිට සිස්ටම් වල කතා බහ කරන්න තියෙන්නේ. එතකොට අදින් සිස්ටම් පාඩම ඉවර වෙනවා. පාස් පේපර්ස් ටිකත් අපි අතරමඟදී කතා බහ කර ආවා DFD වලට අදාළව. ඒක නිසා ලබන සතියේ database පාඩම පටන් ගන්නවා. right. එතකොට මේ වෙලාවටම තමයි අපි හම්බෙන්නේ 10:12 කියන ටයිම් එක තමයි. sorry 12:02 කියන ටයිම් එක තමයි. right. අද පොඩි වෙලාවක් ඉතිරි වෙනවා අලුත් පාඩම පටන් ගන්න නිසා අපි ඒක එහෙම සෙටල් කරමු. විනාඩි 8කට විතර කලින් අපි සෙෂන් එක නතර කරනවා. එතකොට අනිත් අයට පණිවිඩය දෙන්න. right. දැන් තව ඉන්නවා මම හිතන්නේ අද සෙෂන් එකේ 7 දෙනෙක් විතර වගේ හිටියේ. ඔයගලන්ගේ total count එක 15ක් විතර වගේ ඉන්නවා. ඒ කියන්නේ භාගයක් විතර නෑ. අනිත් අයටත් පණිවිඩය දෙන්න අලුත් පාඩමක් පටන් ගන්න කියලා ටයිම් එකකින් ඉන්ෆෝම් කරන්න මම group එකටත් message එකක් දාන්නම්. ලෑස්තිලා ඉන්න ටියුට් එක මම ලෑස්ති කරාම නැනපෙතේ group එකට message එක දෙනවා ගිහිල්ලා අරගන්න කියලා. එතකොට ඒක අනිවාර්යෙන් collect කරගන්න. database පාඩම පටන් ගත්තම අපි මුලින්ම database එක design කරන වැඩේ කරන්නේ. SQL නෙවෙයි මුලින් කරන්නේ. ඒ නිසා SQL download කරන් install කරගෙන තියාගන්න. database එක design කරන එක ගැන කතා කරලා ඒකට අදාළව තියෙන designing part එක කරලා තමයි අපි SQL පැත්තට යන්නේ. right. හරි. එහෙනම් අදට මම session එක මෙතනින් නතර කරනවා. thank you very much මේ වෙලාවට ආවට. next week එකෙත් 12 ඉඳලා 2 වෙනකම් තියෙන time එකට අපි හම්බ වෙනවා. right. හරි. thank you very much හැමෝටම. එහෙනම් අදට මම session එක මෙතනින් නතර කරනවා. right.